හරි ළමයි. දැන් මෙහෙමයි. මාතෘකාවක් විදිහට දාගන්න Windows bootable කරගන්න ආකාරය. Windows bootable කරගන්න ආකාරය. Windows bootable කරගන්න ආකාරය. මේකට අනිවාර්යෙන් ඔයාලා Power IS වගේ මෘදුකාංගයක් තියෙන්න ඕන. මම ඒක ඊයේත් කිව්වා. හරි. මාතෘකාව ලියාගත්තද? හරි නේද? හරි. ඊළඟ එකේ ලියන්න පියවර ලියන්න. ඒකේ එකට අනුමාර්ථයක් විතර දාගන්න. USB එකකට bootable කර ගැනීම. USB එකකට bootable කර ගැනීම. ළමයි මාවඩියක් කැඩි කැඩි වගේ එහෙම මොන හරි කනෙක්ෂන් එරර් එකක් වගේ මොන හරි ආවොත් ඔයාලා කියන්න ඕන මට. සර් bootable නේද? ඔව් bootable. මෙන්න මෙතන වචනේ තියෙනවා මේ තියෙන bootable. B double O T A B L E bootable. හරි. ඒකට ලියන්න පළමුව අපට අවශ්‍ය මෘදුකාංගය Power ISO හරහා ඕපන් කරගන්න. 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 ඉන්පසු tool tab එක ක්ලික් කර මෙන්න මෙතන tab එක තියෙන මෙතන tools tab එක ක්ලික් කර create bootable USB drive ක්ලික් කරන්න. 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 ඔන්න දැන් මම ක්ලික් කරා. ඉන්පසු ලැබෙන විධානය ඕකේ කරන්න. ඉන්පසු ලැබෙන විධානය ඕකේ කරන්න. ඉන්පසු ලැබෙන විධානය ඕකේ කරන්න. හරි. මෙන්න මේ විදිහට අපි ඕකේ කරනවා. හරි. ඔයාලා ලියා ගන්නව නේද? ළමයි ලියාගත්ත නේද? ඔව් සර්. හරි. ඊළඟට දැන් ඔයාලට ඊට පස්සේ ඒක ඕකේ කරාට පස්සේ ඔයාලගේ කම්පියුටරේ වෙනම එකක් ඕපන් වෙයි. user account control කියලා setup file එකම install කරද්දී yes no කියලා message එකක් එනවා නේද ඔයාලට? දැකලා තියෙනවද ඒක? ඉන්න ඔයාලට දැන් මේක ස්ක්‍රීන් එකේ ඔයාලට පෙන්නන්නේ නැහැ මේ දැන් ඔන්න වෙලා තියෙන එක. ගොඩක් වෙලාවට user account control කියලා Windows security එකේ නේද? අන්න security එකේ වගේ එනවා. Do you want to allow this app to make change your device ඔය වගේ alert එකක් වගේක් එනවා.
ඒක ආවට පස්සේ ඔයාලා yes කියන විධානය දෙන්න ඕන. yes එක දෙන්න ඕන. yes එක දුන්න ගමන් නැවත පාරක් මෙන්න මේ විදියට. නැවත පාරක් ඔයාලට power is එක open වෙනවා. ඊට පස්සේ ඔයාලා මේකේ continue trial version කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ලියන්න අර okay දුන්නා කියලා අපි ලියුවා නේද? ඉන්පසු ඔබට create bootable USB drive open way. Create bootable USB drive open way. Create bootable USB drive open way. ඔන්න දැන් මෙතනින් පස්සේ තමයි අපි පෙන් එකට ඕක දාගන්න යන්නේ. පෙන් එකට හෝ එහෙම නැත්නම් portable hard disk එකකට. මම දැන් මම නම් කනෙක්ට් කරන්න යන්නේ portable hard disk එක. portable hard disk එක කියන්නේ මෙන්න මේ එකක්. ඉන්න මම දැන් අනිත් එකෙන් පෙන්නන්නම්. ඔයාලට දැන් මගේ ස්ක්‍රීන් එකේ පේනවා අනිත් එකේ බලන්න. මෙන්න මේක මේ වගේ hard disk මේන් තියෙනවා. මේවට තමයි අපි portable hard disk කියලා කියන්නේ. පේනවද? ඔයාලට පේනවනේ හැමෝටම? පේනවා. පේනවනේ හැමෝටම නේද? පේනවා සර්. හරි. එතකොට මේ තියෙන්නේ ළමයි මම අර ඔයාලට ඊයේ පෙන්නෝනේ ලැප් එක hard එකක්. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ hard එකක්ම තමයි මම මේ bootable කරලා මේ portable කරලා තියෙන්නේ. ඒතර මේ වගේ කේසින් එකක් තියෙනවා. ඒකට අපි අතුරට දාලා මෙන්න මේ වගේ ඔයාලට portable කරගන්න පුළුවන්. ඒතර මේක නිකන් පෙන් එකක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන ඔයාලට. හරි. මේවට කියනවා bootable hard disk. හරි. ඔන්න දැකලා නැති කෙනෙක් ඉන්නවනම් ඔන්නත් දවසේ bootable hard disk කියන එක දැක ගන්න පුළුවන්. සර් ඒතකොට ඔය වැඩේ කරනස ඕකක් තියෙනවා. මේකයි මෙහෙමයි. ඒකට bootable hard disk එකක්ම අවශ්‍ය නැහැ. ඔයාලගේ සාමාන්‍ය 8GB වලින් උඩ වගේ පෙන් එකක් තියෙනවා නම් ඇති. අපි දැන් ගොඩක් වෙලාවට Windows එක ගහද්දි ළමයි දැන් අපි අලුතෙන්ම පාවිච්චි කරන ගොඩක් වෙලාවට පෙන් ඉස්සර තමයි අපි CD වලින් දාන්නේ. CD වලින් දැම්මේ ඉස්සර. හැබැයි දැන් CD වලට දානකොට ස්පීඩ් එකෙන් අපිට පුළුවන් USB පෙන් එකක් කරා කනෙක්ට් කරගන්න USB පෙන් එකක් කනෙක්ට් කරලා ඊට වඩා ඉක්මනින් අපිට පුළුවන් Windows එකක් ගහගන්න. Patient sir, excuse me. Promise. මට විනාඩි 5ක් දෙන්න රෙකෝඩින් එක නතර කරන්න. හරිද? හරි. දැන් අපි අන්තිමට කතා කරේ මෙතන අර create bootable USB drive කියලා මෙන්න මේ දේ එනවනේ. හරි. එක්කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා portable ද bootable ද කියලා. අපි අර ඔයාලට දැන් මම ඉස්සෙල්ලා පෙන්නෝ නේද hard disk එක. අන්න ඒක අර USB විදිහට හදා ගන්නවට කියන්නේ portable කර ගන්නවා කියලා. පිටින් සම්බන්ධ කරන්න අපි හදාගන්නේ. අපි සාමාන්‍යයෙන් ඒකට portable කියලා කියන්නේ. portable අර එක නිකන් එළියෙන් සම්බන්ධ කරන්නේ. external කියන සාමාන්‍යයෙන් අපේ ඇතුලේ තියෙන එක අර sorry internal කියලා අපි ඇතුලේ මේවන්නේ කියන්නේ. අපි අර පිටින් සම්බන්ධ කරන ඒවට අපි කියනවා portable. portable කියලා කියනවා. එතකොට මේ bootable කියනවා කියන්නේ අපි Windows එකට ඕන කරන software එක දාගන්න එකට තමයි bootable කරනවා කියන්නේ. portable කරනවා කියන්නේ hard එක USB වගේ ඒ වගේ විදිහට පාවිච්චි කරන්න හදාගන්න එකට තමයි portable කියන්නේ. මේක Windows එක ගහන ඕන විදිහට software එක දාගන්නකොට අපි කියනවා bootable කරනවා කියලා. දැන් ඒක තේරුණාද හැමෝටම? හරි අර chat එකේ ප්‍රශ්න අහලා තිබිච්ච එක නා. හරි සර් හරි. අපි ඔව් කියන්න. මුල ටික ඉහිලා දෙන්න වෙයි. මේක bootable කරගන්න එකද? ඔව්. මම පොඩ්ඩක් මේක මෙහෙම කන්ටිනියු කරලා මම චූටි මේකක් කරන රෙකෝඩින් එකේ තියෙනවා. හරි සර්. වැඩි විස්තරයක් නැහැ.
අපි අර Windows එක ඕපන් කරගත්තා. අර setup එක තියෙන්නේ. setup එක Power ISO කියන මෘදුකාංක හැර ඕපන් කරගත්තා. pen එකට දෙන්න ඕන නම් මෙතන tool කියන එකක් තියෙනවා. මේ tool කියන එක ඔබලා එතන තියෙනවා ළමයි create bootable drive කියලා. නැත්නම් device කියලා ඇති. ඒක ක්ලික් කරාට පස්සේ yes okay කරන්න message එකක් එනවා. ඒක okay කරා. ඊට පස්සේ ආ yes කියලා message එකක් එනවා. yes එක දුන්නා. ඒ yes එක දුන්නාට පස්සේ yes එක දුන්න ගමන් මෙන්න මේ විදිහට create bootable USB drive කියලා open වෙනවා. හරි. දැන් ඔයාලගේ software එක මෙන්න මෙතන පෙන්නනවා. Windows 7 එකේ file එක පෙන්නනවා මෙතන. ඊට පස්සේ අපි දැන් අපිට අවශ්‍ය කරන pen එකක් හෝ portable hard disk එක connect කරගන්න ඕන. දැන් මං ගාව pen එකක් නැහැ. මම මේක portable hard disk එකට දාගන්නේ. ඒ නිසා portable hard disk එක මේ විදිහට connect කරගන්න ඕන. ඔන්න. portable hard disk එක connect කරගත්තා. දැන් බලන්න දැනට මෙතන පෙන්නනවාද ඒක connect වුණා කියලා පෙන්නනවද මෙතන? connect වෙලා කියලා පෙන්නනවද? නෑ. තාම නෑ. හේතුව මෙහෙමයි. මේක මේ hard disk එකක් නේ. hard disk එකක් නිසා තමයි මෙතන පෙන්නන්නේ නැත්තේ. ඔයාලා normal pen එකක් තියෙන සාමාන්‍යයෙන් අපේ 8GB වගේ pen එකක් සම්බන්ධ කරන්න මෙතනට pen එක සම්බන්ධ කරගුවම මෙතනින් නම පෙන්නනවා. මේක hard disk එකක් නිසා නිකන් නම පෙන්නන්නේ නැහැ. ඔයාලා portable hard disk පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතන මේ list කියන එකට click එක දෙන්න ඕන. click එක දුන්නාම තමයි ඔයාලගේ hard disk එක පෙන්නන්නේ. පේනවද? හරිනේ? ඔව් සර් හරි. හරි. මේක කරුණු ලියා ගන්න ඊළඟට and create bootable drives කියලා open වෙනවා කියලා කිව්වා. ඉන්පසු අපට අවශ්‍ය USB drive එක තෝරා ඒ කියන්නේ pen එක තෝරන්නේ USB drive එක තෝරා වරහන් ඇතුළේ ලියා ගන්න hard disk එකක් නම් list USB hard drive click කරන්න. වරහන් ඇතුළේ ලියා ගන්න. hard disk එකක් නම් list USB hard drives click කරන්න. වරහන වහගත්තා. hard disk එක නම් මොකද? hard disk නම් list මේ තියෙන මෙතන මේ list USB hard drive click කර ඊට පස්සේ වරහන වහගන්න. වරහන වල ඊළඟට දෙන්න start විධානය දෙන්න. නැත්නම් start click කරන්න. start click කරන්න. start එක click කරපු ගමන් මෙන්න මේ විදියට power ISO ඔයාලගේ මේ hard එක පෙන්නනවා. ඊළඟට ඔයාලා තියෙන මෙතන ළමයි yes විධානය ලබා දෙන්න. yes එක දුන්න ගමන් මෙන්න මේ විදියට ඕකේ Windows එක මේ විදියට වදින්න ගන්නවා. ඒ කියන්නේ portable වෙනවා මේ bootable වෙනවා. right method එකේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද තියෙන ටික? මොකද්ද? අර right method කියලා තියෙන්නේ USB HDD මෙතනින් අපිට පුළුවන් සායිස් සිස්ටම් එක ඔටෝමැටිකලි වදින විදිහට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර ඔයාලා දන්න ඇති ෆෝමැට් කරලා FAT කියන එකක් තින්නේ. ඒ වගේ ෆෝමැට් කරලා හදාගන්න ඒ වගේ ඔප්ෂන් ටිකක් තියෙන්නේ මෙතන. right method එක මම දෙන්නේ USB අර HDD කියන hard module වලට. ඒක අපි ඔතන ගොඩක් වෙලාවට ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. අර hard disk නිසා තමයි මෙතන ඔටෝම මේක අර hard disk විදිහට වෙන්නනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද ළමයි? ඔන්න දැන් USB එකකට මේක ගහන විදිය හරි. ඊළඟට අනුමාර්ථකයක් දාගන්න. දැන් මේක පිරුණාට පස්සේ ඔක complete කියලා වැටෙනවා ඔයාලට. එතකොට ඔයාලගේ hard disk එක නැත්නම් portable hard disk එක Windows එක ගහන්න පුළුවන් විදිහට හදාගන්න. ඒ කියන්නේ අපි drive එක දැන් මේකට දාගන්න. software එක මේකට දාගන්න එක ඔය කරන්නේ. නිකන් copy කරලා දාගන්න බෑ. හරි. මේ තියෙන්නේ USB pen එකකට දාගන්න නැත්නම් portable hard disk එකට දාගන්න විදිය. ඊළඟ අනුමාර්ථකයක් විදිහට දාන්න CD එකකට write කරගන්න ආකාරය. Windows 7 CD එකකට එහෙම නැත්නම් DVD එකකට write කරගන්න ආකාරය.
Windows 7 CD ඊට පස්සේ DVD කියලා ගන්නවා. DVD එකකට write කරගන්න ආකාරය. අපි CD වලට දානකොට කියනවා ළමයි write කරනවා කියලා. එහෙම නැත්නම් අපි කියනවා burn කරනවා කියලා. මොනවා කියලාද කියන්නේ? CD එකට දානවා නම් රයිට් කරනවා නැත්නම් බර්න් කරනවා. අන්න write කරනවා එහෙම නැත්නම් burn කරනවා කියලා කියනවා. ඔයාලට මෙතන ඇති burn කියන එක. ඔයාලා දන්නේ නැති සාමාන්‍ය අර වීඩියෝ නැත්නම් සින්දු මොන හරි දාද්දි write කරනවා කියලා අහලා තියෙනව නේද? CD එකට දාන දේ data දාද්දි write කරනවා නැත්නම් burn. ඒකෙදිත් මෙහෙමයි. ඒකෙත් අර විදිහට තමයි යන්නේ. හැබැයි මේකේ චූටි වෙනසක් වෙනවා. අච්චර ලොකු දේවල් ටිකක් කරන්න නෑ. ඒක යටතේ ලියන්න. අවශ්‍ය Windows 7 මෘදුකාංගය Excuse me sir. ඔව් බාතිය. සර් මම දැන් ආවේ. සර් මොනවද කරන්නේ? Windows 7 install කරගන්න විදිය කියන්නේ මේ. Windows 7 එක bootable කරගන්න. ඒකට pen එකට හරි CD එකට හරි එකටම දාගන්න විදිය මේ කියන්නේ. බාතිය මේක කලිනුත් ඔයාලට මම හිතන අර කෝස් එකේ චුට්ටක් අහුණා නේද? ඔව් සර්. ඔව් ඒ ටික කියන්නේ මේ හා රෙකෝඩින් එක බලලා අපි ඒ ටික කවර් කරගමු. සර් මේක YouTube එකට දානවද? නෑ මම රෙකෝඩින් එක group එකට එවනවා. එහෙම නැත්නම් මට පොඩ්ඩක් message එකක් දාන්න. හා මට ප්‍රයිවට් පොඩ්ඩක් message එකක් දාන්න බාතිය. ඒ වගේම මේ බාතිය කලින් වාගේ අංක ටිකක් දාගන්න rename කරගන්න. හා සර්. සර් මේ පාඨමාලාවේ ගාස්තුව කීයද? අපි දාලා තියෙන්නේ අපි දැන් මේකේ ත්‍රුටිය කන්ටිනියු කරමු. හරි. දැන් CD එකනේ දැන්නේ. ඒකට මේකත් අවශ්‍ය Windows 7 එක Power ISO හරහා ඕපන් කරගන්න. Power ISO හරහා ඕපන් කරගන්න. විස්තර ලියමු. කෙනෙක් පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙහෙමයි. Photoshop Word කියන්නේ graphic design පැත්තට. සර් ඔව්. සර් මේ අර දැන් අර කියපු ටොපික් එකට අදාළව අර අවශ්‍ය Windows කියන එකේ එතන ඉඳලා පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන්ද? හරින්ද. Photoshop Word කියන්නේ graphic design පැත්තට. අපි ඒක පොඩ්ඩක් වෙනම කතා කරමු. හරි. මම කිව්වේ දැන් අවශ්‍ය අපි මෙහෙමයි. Windows 7 මෘදුකාංගය නැත්නම් ඕන කරන setup එක Power ISO හරහා ඕපන් කරගන්න. Power ISO හරහා ඕපන් කරගන්න. ඉන්පසු burn ක්ලික් කරන්න. ඉන්පසු burn ක්ලික් කරන්න. මෙන්න මෙතන තියෙනවා burn කියන එක. මෙන්න මේක ක්ලික් කරන්න ඕන ඊළඟ pure එළියට. මේ තියෙන CD එක නැත්නම් DVD එකට දාගන්න විදිය. burn ක්ලික් කරන්න. burn එක ක්ලික් වුණාට පස්සේ වෙන දේ දැන් මේක චුට්ටක් චූටි වෙලා තියෙන්නේ. මේක ගියාට පස්සේ මම burn කරන එකේ CD එකෙන් burn කරන විදිය පෙන්වනවා දැන්. හරි චූටිලා කියමු. බලමු ඉක්මනට මේක ෆෝමැට් කරන විදිහ ලියා ගන්නකම අපි කරමු. මේ තියෙන අර පෙන් එකට බූටබල් කරගත්ත එකේ දැන් අන්න අවසාන පියවර යන්නේ පෙන් එකේ එක පටල ගන්න එපා. ඔන්න දැන් මේක හරියට මෙයා වුණා. හරි මෙන්න මේ විදිහට එක writing USB drive complete successful කියලා USB එකට වදිද්දි මේ විදිහට alert එකක් එනවා. හරි. ඔන්න දැන් මේ USB එකේ ඉවරයි එක මම මෙතන close කරා.
ඔන්න දැන් මම CD එක ගැන යන්නේ. ඒකේදී ඔයාලා මෙතන මේ burn විධානය දෙන්න ඕන. burn ක්ලික් කරා. burn ක්ලික් කිරීට පස්සේ ඔයාලට මේ විදිහට burn කියලා ඔප්ෂන් එකක් එනවා. burn කියලා ඔප්ෂන් එකක් එනවා. ඒක ලියන්න DVD එක පරිගණකයට ඇතුළත් කර ඒක යටින් ලියාගන්න DVD එක පරිගණකයට ඇතුළත් කර 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 burn විධානය ලබා දෙන්න. burn විධානය ලබා දෙන්න. burn විධානය ලබා දෙන්න. ලියාගත්තද හැමෝම මේ ටික? හරිද ළමයි? හරි සර්. හරි. මේක චූටි දෙයක් ඔයාලා උලේ තියාගන්න ඕන. මේ burn speed එක maximum දාන්න එපා. ඒක චුට්ටක් අඩු කරලා තියන්න. මොකද සමහරක් වෙලාවට burn speed වැඩි කරද්දි සමහරක් ෆයිල් මිසින් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ ෆයිල් මිසින් වෙනවා. ඔයාලා දන්නේ නැති write කරද්දිත් සමහරක් වෙලාවට ඒකෙත් එන ස්පීඩ් වර්ග කිහිපයක්. ඒක එනවා 4 කියන්නේ 4 වැඩි කිරීම, ඊට පස්සේ 8 වැඩි කිරීම, 16 වැඩි කිරීම ඔය වගේ දෙනවා. උපරිම ස්පීඩ් දෙන්න එපා. අඩු ස්පීඩ් එකක් දෙන්න. එතකොට අර ස්කිප් වෙන්නේ නැහැ. කියන්නේ ෆයින් නැහැ. දත්ත එයාලා මග හැරලා write කරන්නේ නැහැ. ඊට අමතරව මෙතනත් ඔයාලා මේ verify කියන එකට ටික් එකක් දීලා තියන්න. දීලා තමයි burn කරන්න ඕන. මම ඒ කරුණු දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙතන burn කියන එක දුන්නාමත් ඒක support කරනවා. හරි. ඒතර අර වගේම අර pen එකට වැදුනා වගේම මෙතන ළමයි burn කියන විධානය දුන්න ගමන් මේක play වෙන්න ගන්නවා. දැන් මම මේකේ DVD එකක් දාලා නැති නිසා මට මේක මෙතනින් එහාට කරන්න දෙන්නේ නැහැ. සර් ඔව්. සර් මේ කොහොම නැතුව සර් නිකන් power wires කොන් කරලා වෙන මොකක් හරි ඒක උඩට ඇවිල්ලා drag and drop කරලා ඔව් එහෙමත් පුළුවන්. power ISO කියන එක අතර double click කරලා ඒ කියන්නේ මෙන්න මෙතන. CD එකක් දාලා ඉවරලා මුකුත්ම පෙන්වන්නේ නැහැ නේද? නෑ මෙතන මෙහෙමයි. power ISO එක මෙතනින් අපිට open කරන්න පුළුවන්. ඊට පස්සේ අර software එක අරන් ගිහලා අදන් ගිහලා drag කරලා දාන්න ඕනේ ඒකට. අර Windows කියන එක දාගන්න. Windows එකේ software එක දාගන්න පුළුවන්. ඔව් මෙහෙමයි. තව කෙනෙක්ට පුළුවන් USB අර කඩෙන් ගන්න piece එක තියෙනවනේ. අපේ device sorry Windows CD එකක් තියෙනවා නම් ඒකෙන් කොපියක් දාගන්නත් පුළුවන්. සමහරක් අය කොපි කරනවා. ඒක කොපි කරලා ඊට පස්සේ write කරනවා. එහෙමත් පුළුවන්. අර මම මේ කියලා දෙන්නේ ඔරිජිනල්ම විදිය. අපි සාමාන්‍යයෙන් හරියටම දාගන්න විදිය උක. ඩවුන්ලෝඩ් කරන්න නැතුව යන්න පුළුවන්. කොපි කරලා ඒක මේ වගේ බර්න් කරලා නැත්නම් write කරලා හදාගන්න පුළුවන්. CD පාවිච්චි කරන්න එපා. DVD එකක් ගන්න. දැන් මේ ඔය බාතිය ආපු ප්‍රශ්නෙට බාතියට පුළුවන් ඕන නම් මෙතනින් ඇඩ් කියලා තියෙන්නේ. ඇඩ් එක හරහාත් අපිට මෙතන ඕන කරන මේක ඕන් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බාතිය මේ Windows එකේ අපේ මේ තියෙන setup එක තියෙන්නේ. අපි අර ඩවුන්ලෝඩ් කරගන්න එක. මෙන්න මේකින්ද ගොඩක් ඉන්න normal data drive එකට දාද්දි sorry DVD එකට දාද්දි සද්දයක් එන ස්පීඩ් වැඩි නිසා නෑ අර ගානවා වගේ අමුතු සද්දයක් එන එක නෙවෙයි කියන්නේ vibrate වෙනවා වගේ N41 එක ඔයා on කරන්න බලන්න mic එක mic එක on කරලා කියමු ඒ එන්නේ අර burn වෙද්දි ඒක burn වෙන ඒ right වෙද්දි එන මේ සද්ද ඒක ගැටලුවක් නෑ
සාමාන්‍ය ගානවා වගේ අර රයිට් වෙන එක data ටික ලියවෙද්දි ඔය වගේ සද්දයක් එනවා. ඒ වගේම සමහරක් වෙලාවට ප්ලේ වෙද්දිත් එනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මම ඒ අර මේ මොනවාද CD එකට වෙනම රයිට් කරන විදිහත් කියලා දෙන්නම්. මොකද සමහරක් අය ඒක වැරද්දක් කරනවා. එයාලා කොපි කරලා දානවා. දකින්න ළමයි. දැන් මේ බාති ආපු දෙයට මම උත්තරය දෙන්න යන්නේ. බාතිය පුළුවන් අපිට මේ වගේ දැන් අපේ තියෙන setup එක තියෙන්නේ. අපි මේක එකටම power ISO එකෙන් මේක open කරගන්න ඕන මෙන්න මෙහෙම. හරිද? මේ වෙන තැනක තියෙනයක් අදන් කියලා දාන විදිහ මම මේ කියන්නේ. මේක අනිත්‍යයි චුට්ටක් පටල ගන්න එපා. අපි මෙතන තියෙනවනේ. අපිට අවශ්‍ය කරන මෘදුකාංගය මෙන්න මේ විදිහට අදන් කියලා දාන්න පුළුවන් මෙතනට. එහෙම දාලා අපිට පුළුවන් මේක open කරලා ගන්න. මේක ගොඩක් වෙලාවට extract කියලා වෙන්නේ මෙතනදී. ඔක normal කරද්දී. ඒතර ඒකේ චූටි ගැටලුවක් මතුවෙනවා. ඒක extract කරාට පස්සේ තමයි මෙතන open වෙන්නේ. එහෙම නැත්නම් මෙතනින් හොයලා ගන්නත් පුළුවන් අපිට. අපිට අවශ්‍ය කරන මෘදුකාංගේ තියෙන තැන මෙතනින් දෙන්නත් පුළුවන්. new කියන එක හරහා ඔයාලා ඒක download කරගෙන හරි නැත්නම් කොපියක් හරි දාන්න තියෙන්න ඕන. නැත්නම් මේක වුන්නේ නැහැ නැත්නම් open කරන්න දෙන්න නැත්නම් නැහනේ. ඒක ඔහොම දැම්මත් මේක extract කිරීමක් වෙනවා. ඉතින් ඊට වඩා ලේසි ඒ අවශ්‍ය කරන setup එක තියෙන තැන මේ තියෙන. ඔක right click කරලා බාතිය මෙතනින් කෙලින්ම power ISO එකකින් මේක open කරන්න. එච්චරයි. හරිද? බාතිය හරිද? ඔන්න දැන් අනිත් පැත්ත හරිනේ. ඔන්න දැන් අපි CD එකට burn කරගන්න විදියත් හරිනේ. මෙතනින් burn එක දුන්නා. මෙතනින් අපිට අවශ්‍ය කරන්නේ දැන් ඒක අතනින් on කරලා දිනනවා මෙතනට. මෙතන ටික් එක දුන්නා. ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරා. burn කියන විධානය දුන්න ගමන් CD එක right වෙන්න ගන්නවා. CD එක දාලා ඉන්න ඕන. හරි. එතකොට දැන් ඔක bootable කරගන්න විදිය හරි නේද? N2 N41 N1 ඔයාලා හරිනේ? හරි සර්. හරි. ඔන්න දැන් අපි bootable කරලා හදාගත්තා. දැන් තමයි අපි format කරන්න පටන් ගන්න යන්නේ. ඔන්න දැන් මම format කරන විදිය පෙන්වන්න යන්නේ. මේකෙදි ළමයි format කරන්න කලින් දැන් ඔයාලට සාමාන්‍ය format එකේදී මේක boot වුණාට කියන්නේ අපේ සාමාන්‍යයෙන් මේක boot වෙලා on වෙනකල් on වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. පෙන්වන්නම් මෙන්න මේ විදිහට start in windows කියලා ඇවිල්ලා මෙන්න මේ විදිහට මේක open වෙනවා. හැබැයි මෙතනට යන්න කලින් අපි චූටි වෙනස්කම් ටිකක් කරගන්න කම්පියුටරේ. මෙතනට යන්න කලින් අපි කම්පියුටරේ චූටි වෙනස්කම් ටිකක් කරගන්න ඕන. හරි. ඒක පිළිවෙලට අපි ලියාගමු දැන්. මාතෘකාවක් විදිහට දාගන්න Windows 7 install කිරීම. Windows 7 install කිරීම. Windows 7 install කිරීම. හරි. මගේ අනිත් account එකෙන් බලමු දැන් මම මේක screen එක වහනවා. හරි. මයික ඔක්කොම පේනවා අනිත් එක. ඔයාලට පේනවද? ඔව් සර් වෙන හරි. හරි. අපි දැන් අපිට අවශ්‍ය කරන දැන් bootable කරගත්ත මෙන්න මේ අපේ hard disk එක පරිගණකයට සම්බන්ධ කරන USB එකට ගහලා. හරි. ඔන්න දැන් මම එකටම සම්බන්ධ කරා. දැන් මේ on වෙලා තියෙන කම්පියුටර් එක මෙහෙම පෙන්වනවා. දැන් බැරි වෙලා ඔයාලගේ කළු ස්ක්‍රීන් එකෙන් වැටෙනවා. එහෙම. error එක එනවා. bootable not found කියලා වැටලා. එහෙම අර කළු පාට ස්ක්‍රීන් එක සුදු පාට අකුරු වලින් ඔයාලට alert එකක් එනවා නම් ඒතර මේ වගේ කම්පියුටර් එකක් on වෙලා පෙන්වන්නේ නැහැ අපිට. කම්පියුටර් on වෙන්නේ නැහැ.
ඔන්න නැති අවස්ථාවකදී ඔයාලා power එක on කරන්න USB එක connect කරලා power එක on කරන්න. එහෙම නැත්නම් මේ වගේ දැන් මේකේ තියෙන Windows 10 එකනේ 10 තියෙන එකට 7 ගහන්න යන්නේ මම. එතකොට මෙහෙමයි කරන්නේ. ඔන්නලා තියෙන අවස්ථාවකදී මම මෙතනින් power එකට ගිහිල්ලා restart කරනවා. restart කරනවා. සර් දැන් ඔව්. ඕෆ් වෙලා තියෙද්දි මේ 7 ගහන්න බැයි off වෙලා තියෙන්න පුළුවන්. එතකොට අපි CD එක connect කරලා power button එක on කරන් විතරයි තියෙන්නේ. restart කරද්දී ඔයාලා keyboard එකෙන් F2 කියන button එක තියෙන එක press කරන්න ඕන. F2 එක. මෙන්න මෙතන තියෙනවා පේනවාද ඔයාලට F2 button එක. පරිගණකයේ ක්‍රියාත්මක වෙනවත් එක්ක මේ F2 කියන button එක 3-4 පාරක් ඔබන්න. පේනවාද හැමෝටම? ඔව් සර් හරි මම ඕනනම් ආයෙ පාරක් යන්නම්. ඔන්න දැන් බලන්න මම F2 කියන මේ button එක press කරනවා. ඔන්න දැන් සද්දයක් එක්ක ඔන්න දැන් මේක එනවා. අපි මේවට කියනවා ළමයි BIOS setup එක. මොකක් කියලාද කියන්නේ? මොකක් කියලාද කියන්නේ? setup එක. BIOS setup එක. ඉතින් අපි අනිවාර්යෙන් මෙන්න මේ විදිහට BIOS එක open කරගන්න ඕන පරිගණකයක. ගොඩක් වෙලාවට සාමාන්‍ය ඔය normal computer අනිවාර්යෙන් F2 කියන එකට තමයි එන්නේ BIOS එක. එතකොට laptop වලට සහ තව පොඩ්ඩක් නවීන පරිගණක වල චූටි චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒවත් කතා කරමු. මේ තියෙන සාමාන්‍ය පොදුවේ normal පරිගණකයක නැත්නම් සාමාන්‍ය පරිගණකයක BIOS setup එකට මෙන්න මේ BIOS setup එකට යන විදිහ තමයි මම මේ කිව්වේ. ඒක ලියාගමු ලියාගෙන පිළිවෙලින් පිළිවෙලට යමු. ලියන්න එතරම් අර Windows 7 install කිරීමනේ. පරිගණකය ක්‍රියාත්මක කර පරිගණකයේ ක්‍රියාත්මක කර keyboard එකෙහි F2 බටනය press කර keyboard එකෙහි F2 බටනය click කර keyboard එකෙහි F2 බටනය click කර BIOS setup වෙත පිවිසෙන්න. BIOS setup වෙත පිවිසෙන්න. BIOS setup වෙත පිවිසෙන්න. හරිද ළමයි? ESC exit එක එවුවහමත් වෙනවනේ. ඔව් සමහරක් කියලා ඒකයි. සමහර පරිගණකවල ESC නැත්නම් exit button එක මේ මෙතන කෙලවරේ තියෙන button එක. නැත්නම් ඒ සමහරක් මේ lap වලට එනවා මේක. අපි normally පොදුවේ F2 button එක press කරලා අපිට ගන්න පුළුවන්. ඔය සමහරක් කියලා මේ අලුතෙන් එන lap වල BIOS වලට යන්න බෑ නිකන්. F2 press කරලා සමහරක් කියලා දෙන්නේ නැහැ. ඒකට දෙන්න ඕන F12 සමහරකට F12 වගේ click කරලා ඒකෙන් එන option ටික. ඒකෙන් එයාලා කියනවා අපිට ඔබන්න ඕන press කරන්න ඕන button එක. ඒ හරහා තමයි වෙනස් වෙන්නේ. ඊට අමතරව ඔය නවීන පරිගණකවල නැත්නම් sorry lap වල මේ normal විදිහට ගහන්න බෑ. ඒක තියෙන වෙනම system එකක්. ඒක තියෙන EFI කියලා මේ type එකක් තියෙන ඒක හරහා තමයි ඔක මේ install කරන්න ඕන. දැන් මගේ එකට normal මේ තියෙන Windows 7 එක මගේ lap එකට ගහන්න බෑ. අපි ESP එකෙන් වෙනම image එක හදලා තමයි ගහන්න ඕන. අපි ඉදිරියේදී ඒක කතා කරනවා. F2 button එක මේ click කරාට එන්නේ නැහැ page එක. දැන් ඔයා කොහොමද පරිගණකේ off කරලා on කරාද? ඔව්. restart off කරලා on කරන්න ඕනේ. off කරලා on කරා නිකන් එන්නේ නැහැ. on එකේදී එන්නේ නැහැ. අර පරිගණකේ නැත්තම් restart හෝ නැත්තම් off කරලා තියෙනවාට අපි power එක අතර button එක switch එක දෙනව නේද? ඔව්. අන්න ඒ වගේ ඒක on වෙනවත් එක්කම on වෙද්දි මේ F2 කියන button එක ඔබාගෙන යන්න දෙපාර තුන් පාර press කරන්න මේ විදිහට boot එක එනවා. මේ BIOS setup එක. හරි. සර් my computer එක සර් F2 ඔබන්න ඕනේ ඊළඟ ඉස්සරහට යන්නට machine එක on කරලා ඒක ප්‍රශ්නයක් නමක් කරේ. මොකද්ද? F2 ද මම කොහොමද F2 කොහොමත් ඔබන්න ඕන මේ කම්පියුටර් on කරද්දී එතකොට ඔහොම දාගන්න නම් මොකක්ද ඔබන්න ඕන? ඒකේ board එක වෙනස් කරා අර F1 එක නෙමෙයිද press කරන්න තියනවාට? නෑ වැටෙනවා F2 එක ක්ලික් කරන්න කියලා ඉස්සරහට අර මොන්න වෙන කොහොමත් අර කොහොමත් එහෙම යනවා
ඒක මේ තියෙනවා එතන මේ අර ක්වික් බූට් ඒවා වෙනස් වෙලා තියෙනවා. එහෙම හදන්නත් පුළුවන්. ඔව්. සර් මේ කම්පියුටර් ඔන් කරනකොට Windows boot manager කියලා එනවනේ. ඔව්. ඒක ආයෙ F2 ගහන්නද? සමහරක් වෙලා මෙහෙමයි. දැන් අපි මේ BIOS setup එකට පිවිසෙන්න තැන BIOS එකට එන්න තමයි මේ F2 කෙනෙක් ඔබන්නේ. ගොඩක් සාමාන්‍ය ප්‍රධාන ගොඩක් පරිගණක වල මෙහෙමයි එන්නේ. මේ වගේ ඉන්ටර්ෆේස් එක ගන්න ඔයාලට ඒක කරන්න වෙනවා. එහෙම නැත්නම් සමහරක් වෙලා චුට්ට වෙනස් වෙනවා. දැන් F2 එකෙන් ඒක වෙනවා නම් F2 එක ප්‍රෙස් කරාම ඔයාලගේ කම්පියුටර් ඔහොම නිකන් ස්ටාර්ට් වෙනවා නම් ඕකට වාගෙන්න වෙනම බටන් එකක්. මම ඒකයි කිව්වා F සමහරක් වෙලා F12 එකෙන් එන්න පුළුවන්. F10 නැත්නම් F8 ඔය වගේ මේ පොඩ්ඩක් වෙනස් වෙනවා. සර් මගේ එකේ මේ කළු page එකේ මේ Windows ඩිලීට් boot බටන් manager එකනොත් තමයි. ඔව් සමහරක් වෙලා තියෙන අපිට පුළුවන් මේ තියෙන බටන් වෙනස් වෙනවා. exe කියලා එක තියෙන ගොඩක් වෙලා exe එක ප්‍රෙස් කරාම ඔයාලගේ මේ ඔබන්න ඕන කරන බටන් ටික පෙන්නනවා. අපි ඒක බලමු ඉස්සරහට. සුසන්ත මහත්තයා කියන්න බලන්න. සර් මගේ Windows manager කියලා තමයි ඔපන් උනේ. Windows Manager. ඔව්. සමහරක් ඔය කම්පියුටර්ස් වල වෙනස් වෙනවා. ඒක උදේ පොඩ්ඩක් මේක ටිකක් කතා කරමු. ඊට පස්සේ මම විවිධ කම්පියුටර්ස් වල තියෙන setup එක නැත්නම් මේ BIOS එක open කරන විදිය මම දෙන්නම්. දැන් මං ගාව මේ තියෙන Samsung එක. Samsung එකේ මේ විදිහට open Samsung නෙමෙයි ගොඩාක් කම්පියුටර්ස් වල මෙහෙම තමයි open වෙන්නේ. දැන් අලුත් මාදිලි සහ ඔය පරණ මාදිලි වල චූටි කියන වෙනස්කම් ටිකක් තියෙනවා. මම ඒකට හරියන්න ඔයාලට දෙන්නම්. බූට් කරගන්න භාවිතා කරන තව කෙලින්ම මේ ඔප්ෂන් වෙනස් කරන්නේ නැතුව අපි අර පෝටබල් හાર્ඩ් ඩිස්ක් එක තියෙන්නේ. අපි බූටබල් කරගත්ත එක. ඒක කෙලින්ම ඔන්න වෙන විදිහට හදන්නත් පුළුවන්. ඒකට බූට් කී තියෙනවා වෙනස්. ඒවත් දෙන්නම් මම. සාමාන්‍යයෙන් දැන් මේ පියවර පළවෙනි පාර කරන කෙනෙක්ට මේ F2 බටන් එක ප්‍රෙස් කරලා මේ වගේ කම්පියුටරයක් හදන විදිහ මේ කියන්නේ. අතන ලියාගත්ත නේද? පරිගණකයේ ක්‍රියාත්මක කර F2 බටන් එක ක්ලික් කර BIOS එකට පිවිසෙන්න. ඒක ලියාගත්තද? හරි. ඒකවල දැන් ඒකේ බලන්න ළමයි මෙතන ඔයාලට පෙන්නනවා main ඊට පස්සේ advanced ඊට පස්සේ security boot exit. ඊට අමතරව පල්ලෙහෙන් ඔයාලට දීලා තියෙන විධාන ටික. F1 එක ගියොත් මේක පළවෙනි පාර පාවිච්චි කරන කෙනෙක්ට F1 එක හරහා help option එක ගන්න පුළුවන්. select කරගන්න ඕන නම් මේ select item මේ තියෙන item ටික select කරගන්න. ඒ කියන්නේ මෙන්න මේවා. arrow key වලින් තමයි ඒවා පල්ලෙහාට යන්න වෙන්නේ ඔයාලට. හැම එකටම යන්න දෙන්නේ නැහැ. මේවා ටික මෙයාලගේ directly තියෙන ටික. සාමාන්‍යයෙන් මෙන්න මේවා තමයි වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. select item. ඒ කියන්නේ arrow key එකේ ඉහළ සහ පහළ ඒවා හරහා තමයි ඉහළ පහළ යන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති F5 F6. ඒ කියන්නේ change value. change value එක තියෙද්දි ඒක මම කියලා දෙන්නයි change value එක පාවිච්චි කරන තැන් ටිකක් තියෙනවා. ඊළඟට F9 කියලා තියෙනවා setup defaults කියලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි වෙනසක් වුණොත් ඒක ආයේ නැවත තිබිච්ච තත්ත්වයට පත් කරගන්න පුළුවන් F9 එකෙන්. මේකෙන් අයින් වෙන්න ඕන නම් මෙතන තියෙනවා exit එක. ESC බටන් එක ඔබලා අයින් වෙන්න පුළුවන්. select menu කියන ළමයි මෙන්න මේවා ටික. මේවට යන්න අපිට පුළුවන් මේ arrow key එකේ වම සහ දකුණ පාවිච්චි කරන්න. ඊළඟට තියෙනවා select කියන sub menu. ඒ කියන්නේ මෙන්න මේ වගේව තියෙන්නේ. මෙතන මේ plus එකක් එක්ක තියෙන්නේ. මෙවට තමයි අපි sub menu කියලා කියන්නේ. එතන මේකක් ඇතුළට යන්න ඕන නම් enter button මෙන්න මෙතන select මේ sub menu එක. නැත්නම් enter button එක ඔබන්න මෙතනට ගියා enter button එක බහුවා මේකේ ඇතුළේ තියෙන ටික open ලා පෙන්නනවා. ඊට අමතරව මේකේ මොන හරි වෙනස්කම් ටිකක් කරලා මේක save කරගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම F10 මේ keyboard එකේ තියෙන මෙන්න මෙතන තියෙන F10 කියන බටන් එක press කරන්න. press කරාට පස්සේ ඔක save වෙනවා. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. හරි. ඔන්න දැන් මේකේ ඔයාලට පේන ඇති මෙතන තියෙනවා තමයි BIOS version එක කියලා තියෙනවා. ඊට පස්සේ CPU type එක. මෙතනින් පුළුවන් බලා ගන්නත් ඔයාලට CPU type එක. CPU speed එක මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ system bus කියලා ඔය අපි දත්ත ගමන් කරන කොට කියන බස් තියෙනවා. ඔව්. කියන්න.
සර් මන්ට සර්ගේ ස්ක්‍රීන් එක පැහැදිලිව පේන්නේ පැහැදිලිව පේන්නේ නැහැ. අනිත් පැත්තත් එහෙමද? ඔව් සර් මේ ඔව් සර් සර්ගේ පැහැදිලිව ඇහෙන්නෙත් නැහැ නේ සර්. නෑ සර් ඇහෙනවා. මෙහෙමයි. සමහරට ඔයාගේ කනෙක්ෂන් ගැටලුවක් දන්නේ නැහැ. ඔයා කියන එක මට කැඩි කැඩි ඇහෙන්නේ. ඔයා කියන එකත් මට පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙන්නේ. සමහර වෙලාවට ඔයාගේ කනෙක්ෂන් ගැටලුවක් දන්නේ නැහැ. අනිත් පැත්තේ ගැටලුවක් නැහැ නේ. අනිත් පැත්ත හොඳට ඇහෙනවනේ. ඇහෙනව අයින්ද? අනිත් පැත්ත හොඳට ඇහෙනවද පේනවද? සර්ගේ අකුරු පේනවනේ. ඔව් සර් හොඳට ඇහෙනවා පේනවා ඔයගොල්ලන් නෑ. හරියට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ඔයාගේ කනෙක්ෂන් ගැටලුවක් වගේ. අයි පොඩ්ඩක් මේ පුළුවන් විදිහට මෙයා කරන් යන්. ඊට පස්සේ මේ රෙකෝඩින් එක හරහා පොඩ්ඩක් මේවා ටික අල්ලගමු. මොන හරි ගැටලුවක් තිබුණොත් මට කෝල් එකක් දීලා අහගමු. හරිනේ? පොඩි තියෙන සිග්නල් සමහරක් හැට එරර්ස් එනවා. දැන් මගෙත් Wi-Fi එකේ error එකක් ඇවිල්ලා තියෙනවා. මම මේ ෆෝන් වලින් කනෙක්ට් කරන් වෙනම ඉන්නේ දැන්. Wi-Fi වල සිග්නල් එන්නේ නැහැ මේ ටික හරියට. හරි. එතකොට දැන් මෙතන ඔයාලට පේනවනේ මම දැන් කතා කරේ CPU ස්පීඩ් එක. ඊට බස් ස්පීඩ් එක තියෙනවා. sorry සිස්ටම් බස් කියලා තියෙනවා. මේ බස් කියන්නේ දත්ත එක් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කරන්න භාවිතා කරන ක්‍රමයක්. ඒකට තමයි බස් කියලා කියන්නේ අපි. අර අපිට ඕන තැනක ඉඳන් තවත් තැනකට යන්න අපි බස් එක පාවිච්චි කරන්නේ. ඒ වගේ තමයි දත්ත එක් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට ගමන් කරන්න භාවිතා කරන ක්‍රමයක් තමයි මේ බස් කියලා කියන්නේ. ඊළඟට තියෙනවා CPU core. ඒ කියන්නේ මේකේ CPU වර්ගය තියෙනවා මෙතන. dual core කියලා එයාලා පෙන්නනවා. ඊළඟට මෙතන තියෙනවා පේනවද ඔයාලට? මොකද තියෙන්නේ? මෙමරිය. ඒ කියන්නේ RAM එක 2GB තියෙනවා. 2GB පෙන්නනවා. ඊට පස්සේ memory speed එක. අර ඒකේ සාමාන්‍ය 2GB RAM වල. එහෙම නැත්නම් ඔය DDR1 ද 2 ද 3 ද ඒ වල ස්පීඩ් එක මේ තියෙන්නේ මෙතන. ඔයාලට මතක ඇති මම අර පොඩි ටේබල් එකක් දුන්නා. චූටි ටේබල් එකක් දුන්නානේ වගුවක් දුන්නා නේද මම? ඔව් සර්. ඒකේ තිබ්බා නේද මේ වගේ හර්ට්ස් ගානකින්? ඔව්. DDR1 එකේ කොහොමද 2 එකේ 3 එකේ මං හිතන්නේ දීලා ඇති. ඒකේ memory speed එක. ඒකේ තියෙනවා ඇති ඔක බලන්න හර්ට්ස් ගානකින් ඇති. සාමාන්‍යතට ඔව් ඒකේ තියෙනවා data rate එක කියලා තියෙන විතර. data rate එකේ තියෙනවා නේද? 1066 ඉඳලා 1600 දක්වා කියලා තියෙනවානේ ටේබල් එකේ. කලින් වගුවේ අර මම දුන්නේ එකේ. ඒතර එහෙනම් මේක මොන ටයිප් එකක්ද මේ? DDR1 ද 2 ද 3 ද? DDR1. නෑ. මේක DDR3 මොඩල් එකක්. මේක 3 මම පොඩි මතක් කිරීමක් ආයි කොහොමද කරනවා මේ තේරම් පොඩ්ඩක් කවර් කරලා ආයෙ පාරක් මුලින් ඉඳන් පොඩ්ඩක් ප්‍රශ්න අහනවා ඔයාලගේ. RAM කොහොමද අඳුරගන්නේ ඒ ටික අහනවා. ඔයාලා තව සතියක් විතර ඉදිරියට යද්දි මුල් ටික අමතක කරනවා කොහොමද? අපි චූටි මතක් කිරීම කරන එක දවසක් දාලා ආයෙ මුලින් ඉඳන් මතක් කරගන්නවා. බෝඩ් එක G41 සර්. මොකද්ද? G41 ද බෝඩ් එක? ඔය බෝඩ් බෝඩ් එක එක? ඔය. ඔව්. මම බැලුවේ නැහැ. නෑ මේ ක්ලාස් එකේ අපේ තිබිච්ච එකක් මම අරන් ආවේ. මුකුත් බැලුවේ නැහැ මේකේ තියෙනවා. ඔයාලට පෙන්වන්න නිසා තමයි මම අරන් ආවේ. හරි සර්. හරි. ඊළඟට මේකේ අපිට දැන් මෙතන සමහරක් කාට ළමයි මේක වෙනස් වෙනවා. සමහරක් කාට ඕපන් කරද්දි මෙන්න මේ විදිහට කොරියන් වලින් පෙන්වන්නේ. ගොඩක් Samsung අර කොරියන් වලින් එන මේ සිස්ටම් යුනිට් වල අනිවාර්යයෙන්ම තියෙන මෙන්න මේ විදිහට කොරියන්. ඒතර ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න ඕන නම් කෙනෙක්ට මොකද කරන්නේ? කොරියන් වලින් එනවා නම් මෙතනින් තියෙනවා එන්ටර් කරා. එන්ටර් කරලා ලැන්ග්වේජ් එක දුන්නා ඉංග්‍රීසි කියන එකට. ඊළඟට මේව නම් මුකුත් කරන්න ඕනේ නැහැ ඔයාලා. ඊළඟට අපි යනවා ළමයි ඇඩ්වාන්ස් කියන එකට. ඇඩ්වාන්ස් කියන එකේ බලන්න ඔයාලට CPU එකේ ඔප්ෂන් වගේක් පෙන්වනවා මේ විදිහට. ඊළඟට තියෙනවා graphics. graphic කියන එකේ auto adapter එකේ auto වරන් තියෙනවා.
කැස්පෙරපිය කන්ෆිගරේෂන් කියලා එකක් තියෙනවා USB ඒව ටික ඔයාලට ලොකුවට වැදගත්කමක් නැහැ ඒවා කියන්න ඉස්සරහට වැදගත් වෙන තැන් තියෙනවා රිපෙයාරින් වලදී ඒකට මෙතනට ඔයාලට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාලට මේකේ ආයි වැදගත් වෙන්නේ හරි ඊයේ එක්කෙනෙක් මගේ පොඩි ප්‍රශ්නයක් ඇහුවා ඊයේ මතකද ෆෝමැට් කරන්න ඕන නම් ඉස්සරහට දාලා දෙන පාස්වර්ඩ් එක වැදගත් වෙනවද නැද්ද කියලා අහුවන එක්කෙනෙක් අහුවනේ එක්කෙනෙක් එයා ඉන්නවද ඔව් සර්. අපි දාන ඩෙස්ක්ටොප් එකට සාමාන්‍යයෙන් ඔන් කරද්දි යූසර් එකට දාන පාස්වර්ඩ් එක ගැටලුවක් වෙන්නේ නැහැ ඒ පාස්වර්ඩ් එක ඉවත් කරගන්න පුළුවන් ඉවත් කරන්න ඕනේ නැහැ මේකෙන් සිස්ටම් එක ගාලා ඒක ඉන්කම් ඉවත් වෙලා යනවා හැබැයි කෙනෙක් ඉන්නවා මෙහෙම එහාලා දානවා අපේ මේ hard disk එකට password එක. සමහරක් අයට මෙතන boot කරද්දි මෙන්න මේවට අපි password දාන සමහරක් අය. ඉතින් මෙතනට දාන්න එපා password. මෙතනට password දාලා හරියට අමතකුනොත් මේක අරින්න එන ටිකක් චුට්ටක් අපි කියන සාමාන්‍ය අපේ වචන කියන්නේ කට්ට කන්න වෙනවා කියලා කියන්නේ. ටිකක් අමාරුයි. රවුටර් මේ BIOS එක setup ගහලා ඒවා තේරම හදන්න. සර් ඔව්. සර් දාන්න එපා කිව්වේ සර් ලැප් එක ඔන් නැද්දි එන පාස්වර්ඩ් එකද? නෑ මෙහෙමයි ලැප් එක කියන්නේ ඔයාලා අර මේ කළු පාට ස්ක්‍රීන් එක කළු වෙලා මෙන්න මෙතනින් පාස්වර්ඩ් එක කිල්ලනවා නේද? මේ එහෙම දැකලා තියෙනවද? අනේ සර් නිකම් පිටිපස්ස ලොක් ස්ක්‍රීන් එකේ පින්තූරේ බොඳ වෙනවා විතරයි. නෑ ඒ තියෙන ඔන් කරද්දී එන පාස්වර්ඩ් එක වෙනයි. ලොක් ස්ක්‍රීන් එකේ තියෙන පාස්වර්ඩ් එකක් කියන්නේ අපේ යූසර් එකත් එක්ක පාස්වර්ඩ් එක ගහලා එන්ටර් කරන්න තියෙන්නේ. ඒක නෙමෙයි. ඒක ගැටලුවක් නෑ. මම කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ BIOS එකට ඔන් කරන්න යද්දි BIOS එක ඔන් වෙන්නේ නැහැ. BIOS එක මෙතන ඕපන් කරන්න යද්දි මේ ඔයාලගෙන් මේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. කළු පාට අකුරක් කළු පාට ස්ක්‍රීන් එක කළු වෙලා සුදු පාටින් මෙතන කෝඩ් එකක් ඉල්ලනවා. enter code කියලා. කළු පාට ස්ක්‍රීන් එකේ. අන්න ඒක දෙන්න එපා. ඒ කියන්නේ මෙන්න මෙතනින් අපි පාස්වර්ඩ් දෙනවා නම්. මෙන්න මෙතන hard වලට තියෙන පාස්වර්ඩ් තියෙන්නේ. ඔය hard දේවට පාස්වර්ඩ් දැම්මොත් ඕපන් කරගන්න අමාරුයි. මට ඒ රිපෙයාර් කරන්න එකක් ආවා. එයාට මතක නැහැ. කම්පියුටරේ BIOS එකටවත් යන්න විදිහක් නැහැ. BIOS එකට යන්න පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. එයාට ඒක මතක නැහැ. අලුතෙන්ම BIOS ගහලා සේරම අයින් කරලා තමයි හදන්න උන. ඔයාලා අනිවාර්යෙන් මේ Windows එක ගහද්දි ඔයාලට වැදගත් වෙන්නේ ළමයි මෙන්න මෙතන තියෙන boot කියන එක. boot එකට යන්න ඕන. boot එකට ගිහිල්ලා මෙතනින් පල්ලෙහාට arrow key වලින් පල්ලෙහාට ඇවිල්ලා මෙතන මේ set boot order කියන එක enter කරන්න. set හරි. සාමාන්‍යයෙන් ඔයාලගේ ළමයි හරි. ඔයාලා බැලු බැලමට ඔයාලගේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලගේ hard disk එක එකටම පෙන්නනවා. ඊළඟට CD එක පෙන්නනවා. ඊට පස්සේ තමයි ඔයාලගේ අනිකුත් කොටස් ටික පෙන්නන්නේ. ගොඩක් වෙලා. එතකොට දැන් මේ තියෙන ඔයාලගේ අපේ ඔයාලගේ තියෙන ඔරිජිනල් hard එක තියෙන්නේ. පරිගණකයේ ඇතුලේ තියෙන hard එක තමයි මේ පෙන්නන්නේ. ඊට පස්සේ IDE CD. ඒ කියන්නේ මේකට ගහලා තියෙන CD ROM එක මේ තියෙන්නේ. නැත්තම් DVD ROM එක. ඊට පස්සේ මම අර USB එකෙන් hard එක connect කරලා තියෙන නිසා මෙතන තියෙනවා WD element කියලා පෙන්නනවා. පේනවද හැමෝටම? අනිත් අය පේනවද? අංක 7 ඔස්ස පේනවා හරි පේනවා. ටක් අමාරුයි මේක පළවෙනි පාර අල්ලගන්න. අංක 7 අංක 3 අංක 6 28යි 59 19. ඔයාලා හරිද? මෙතනට එන එක තේරුණාද? ඔව් සර්. ටක් අමාරුයි ඈ මේක. පොඩ්ඩක් ආයි පාරක් ඕන මම කියන්නම්. ඔන්න මම දැන් ආයි බෑක් යනවා. අපි මේක ලියාගමු වෙනවා. අපි මේ අර BIOS setup එක වෙත division එක ලිව්වා නේද අන්තිමට? එතෙන් තමයි ලිව්වේ. ඊට පස්සේ ලියන්න arrow key එක නැත්නම් ඊතලේ අපි කියන්නේ arrow key එකේ දකුණු පැත්ත press කර arrow key වල දකුණු පැත්ත press කර boot menu එකට පිවිසෙන්න. arrow key එකේ දකුණු පැත්ත press කර boot menu එකට පිවිසෙන්න. boot menu එකට පිවිසෙන්න. boot menu එකට පිවිසෙන්න. boot menu එකට පිවිසෙන්න.
ඉන්පසු setup boot order select කර ඒක enter කරන්න එතන ගිහින් ඉන්පසු set boot order click කර ඉන්පසු set boot order click කර Windows අඩංගු device එක Windows අඩංගු ඒ කියන්නේ අපි portable කරගෙන bootable කරගත්තේ ඒකට තමයි Windows අඩංගු drive එක නැත්තම් device එක නැත්තම් disk එක Windows අඩංගු disk එක F5 key එක press කරමින් ඉහළට ගන්න F5 ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන sorry මෙන්න මෙතන තියෙන F5 එක තියෙන දැන් මෙතනනේ තිබ්බේ තුනට තියෙන්නේ F5 එක press කරන්න එතන ඔයාලට පේන්නේ නැති මේක ඉහළට එනවා පහළට ගන්න ඕන නම් 6 එක බන්න ඕන දැක්කද හැමෝම දැක්කද ඒක ඔව් සර්. හරි F5 බටන් එක ක්ලික් කර පළවෙනි තැනට ගන්න ඕන ඉන්පසු F10 බටන් එක ප්‍රෙස් කර F10 මේ තියෙන ඉන්පසු F10 බටන් එක ක්ලික් කර enter කරන්න මෙතන enter කරන්න ඊට පස්සේ මේ විදිහට ස්ක්‍රීන් එක ඔෆ් වෙලා ඔයාලට මේක ආයෙ නැවත පාරක් ඔන් වෙයි මෙතනින් සමහරක් වෙලාවට කළු පාටින් සුදු පාටින් කඩිරක් වෙන්නයි එහෙම වෙද්දි පොඩ්ඩක් ඔයාලා enter key එක කීප වතාවක් press කරන් යන්න එතකොට මේ විදිහට සද්දයක් එක්ක මේක ඔයාලගේ Windows එක මෙන්න මේ විදිහට open වෙන්න ගන්නවා Windows is loading file කියලා ඔන්න දැන් තමයි ඔයාලගේ Windows එක open වෙන්න ගන්න. අර මේ hardware එකට දාපු Windows එක දැම්මද? අපි portable කරගත්තා. bootable කරගත්තා. ඒක තමයි මම අර එකටම power IS එක හරහා පෙන්නුවේ. සර් කො Windows 7 දැන් දාන්නේ? Windows 7 නේ දාන්න යන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට start in Windows කියලා මෙන්න මෙතනින් ඔක පටන් ගන්නවා. ඔන්න දැන් අපි දැන් තමයි Windows එක install කිරීම පටන් ගන්න යන්නේ. අතනින් ගියේ අපිට ඕන කරන ටික හදාගත්ත විතරයි. සර් එතකොට දැන් Windows 10 එක රීඩ් වෙනවනේ. ඒක අයින් වෙනවා. ඉවරයි. Windows 10 එක අයින් වුණා. දැන් අලුතෙන් දානවා. තාම දාලා නැහැ. දැන් අපි මේක ආයෙ ඕෆ් කරලා ඔන් කරොත් තාම 10 එකම තමයි තියෙන්නේ. තාම මේක ෆෝමැට් කරලා හැදුවේ නැහැ අපි. ඔන්න දැන් තමයි පළවෙනි පියවරට එන්නේ. ඔව් ලැප් වලත් එකමයි නේද? ලැප් වලටත් එකයි පොඩ්ඩක් අර BIOS setup වලට යදි චූටි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒක කතා කරමු ඉදිරියේ. අන්න දැන් මෙතන වැටෙනවා ළමයි install Windows කියලා මෙන්න මේ විදිහට ඔයාලට කොටුවක් වැටෙනවා. හරි. ඊට පස්සේ මයික්‍රෝටියා මේක මේ විදිහට කරන්නම් ඈ. දැන් කෙනෙක්ට අවශ්‍ය ලැන්ග්වේජ් එක මෙතනින් දෙනවා. ගොඩක් වෙලාවට අපි ඉංග්‍රීසි විදිහට තමයි තියන්නේ මෙතන. ඊළඟට time and current format එකට ඒ තියන්නේත් අපි English United States කියන එක තමයි තියන්නේ. keyboard or input method කියන එකට US කියන එක තියන්න. ඒකත් United States වලින් තියලා එන්න මේ විදිහට එනවා. ඔයාලා ඊළඟට next විධානය දෙන්න ඕන. ඒක හොඳට බලා ගන්න ඕන මම පියවර එකින් එක ලියා ගන්න දෙනවා. හරි. හැමෝටම පේනවනේ මේ ටික නේද? මේකෙදි next විධානය දෙනවා. next විධානය දුන්නාට පස්සේ මෙතනින් වැටෙනවා ඔන්න දැන් තමයි install කරන්න යන්නේ. මෙතනින් දෙනවා ළමයි install now කියලා. install now කියලා දුන්නාම setup is starting කියලා මෙන්න මේ විදිහට මේක open වෙනවා. setup is starting කියලා මේ විදිහට open වෙනවා. දැන් ඒ කියන්නේ සර් අර Windows 10 එක දාලා තිබ්බනම් සර් ඒකේ තිබ්බ ඔක්කොම ෆයිල් ටික අයින් වෙනවද?
ඒකෙදි මෙහෙම දෙයක් තියෙනවා. Windows 10 එකේ තිබිච්ච Windows 10 එකට අදාළ ටික විතරයි අයින් වෙන්නේ. අපිට ඒක අයින් කරන්න පුළුවන්. ඒකවල අර අපිට ඔයාලට ඕන කරන ડોකියුමන්ට් එක වෙනම පාටිෂන් එකකට හරි පෙන් එකකට හරි කලින් දා ගන්න ඕන. නැත්නම් ඒ සම්පූර්ණ ෆෝමැට් කරොත් ඒ තියෙන හැම එකක්ම යනවා. සර් සම්පූර්ණ කරන්න නැතුව මේ Windows 10 එකේ තිබ්බොත් මේකට එන විදියට එහෙම ගන්න බැයිද? Windows 10 එකේදී මෙහෙමයි බාතිය. Windows 10 එකේ තියෙන ඔය setup file අනම්මනම් ඒවට එක නම් යනවා. මොකද සමහර ඒවා 10 7 එකට සපෝට් කරන්නේ නැහැ. ඒවට යනවා ඔයාලගේ ડોකියුමන්ට් ටික විතරක් වෙනම පාටිෂන් එකකට දාගන්න. ඔයාලට ඕන කරන ටික විතරක් පාටිෂන් එකට දාගන්න පුළුවන්. හරි. මම මේක චුට්ටක් zoom කරන්නම්. zoom කරද්දී ඔයාලට පේනවද මෙන්න මේවල Windows 7 එකේ මෙතන තියෙනවා පේනවද? මොනවද තියෙන්නේ මේ? Home Basic Activate කියලා තියෙනවා. පේනවද? ඔයාලට පේනවද ඒක? පේනවා සර්. ඊළඟට තියෙනවා මෙතන තියෙනවා Home Premium කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා Professional එක තියෙනවා. ඊළඟට තියෙනවා Ultimate. ආයෙ තියෙනවා Enterprise. හරි. ඊට අමතරව බලන්න මෙතන තියෙන මොකද්ද මේ? මේ මොකද්ද? bit එක. bit එක 32ද 64ද කියලා මෙතනින් ඔයාලට බලන්න පුළුවන්. ඊට අමතරව මම මේක චුට්ටක් තා පල්ලෙහාට ගත්තොත් මෙතන තියෙනවා මේ 86 එක. ඒ කියන්නේ 32යි bit එක මේ තියෙන්නේ. 32ට එන එක. ඉතින් ඒකෙත් බලන්න ඔයාලට තියෙනවා මේ ඒකෙත් අර version ටික නැත්තම් edition කියලා කියනවා මේවට. දැන්තර ඔයාලා දැන් දන්නවා edition වර්ග ටිකක් තියෙනවා. හරි. දැන් මේකේ තිබිච්ච RAM එක කොච්චරද තිබ්බේ? RAM එක කොච්චරද තිබ්බද? 2GB 2GB. එතකොට 2GB තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් ගහන්නේ මොකද්ද? 2GB තියෙනවනම් 32 වගේ 32 එක දාන්නත් පුළුවන් 64 එකක් සපෝට් කරනවා. දෙකම සපෝට් කරනවා. දාන්න පුළුවන්. මල්ටිමේටර් යන්න ඔව් මෙතනින් මෙහෙමයි. ඒකෙදි මේ ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන් මෙතනින්. හැබැයි ගොඩක් අපි නම් පාවිච්චි කරන ගොඩක් වෙලාවට මේ අල්ටිමේට් එක සහ ප්‍රොෆෙෂනල් කියන ඒ දෙක තමයි ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ වැඩිපුරම. මම පාවිච්චි කරද්දිත් මම පාවිච්චි කරන්නේ මේකේ අල්ටිමේට් කියන එක. හරි. මේකෙදි අපිට අවශ්‍ය කරන එඩිෂන් එක Windows 7 එකේ ඔයාලට අවශ්‍ය කරන එඩිෂන් එක දෙනවා. දැන් හිතන්න ළමයි මේකේ 1GB වගේ තිබ්බනම් RAM එක 1GB තිබ්බනම් මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්න. RAM එක 1GB තිබ්බනම් මොකද කරන්නේ? මොකද දාන්නේ? ගන්න 32 ගන්න. 32 එක දාන්න නෑ. ඒ කියන්නේ මෙතන තිබි 86 කියන්නේ. මේක එකක් තමයි ඔයාලට තෝරන්න වෙන්නේ. 4GB වගේ තියෙනවා ඔයාලට බය නැතුව කොහොමත්ම මේකේ 64 bit කියන එක දාන්න පුළුවන්. ඔයාලා මේකේ 64 bit කියන එකෙන් මම මෙතන ultimate කියන එක තෝරනවා. දීලා මෙතන next විධානය දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලගෙන් මෙන්න මේ විදිහට අහනවා Microsoft software license term කියලා. එයාලගේ Windows 7 ultimate කියලා කියනවා. ඔව්. මේ පොත්සලේ බලපාන්නේ නැද්ද? බිට් එකට? bit එකට පොත්සලේ මේ 32ද 64ද කියලා බලපාන්නේ නැද්ද පොත්සලේ? processor එහෙම ගැටලුවක් නැහැ. ඒක ගොඩක් වෙලාවට bit එක වෙනස් වෙනවා මේ board වල මේවත් එක්ක වෙනස් වෙනවා. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ processor එහෙම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඔව්. සර් බැරි වෙලා හරි සර් Windows 7 තිබිලා සර් Windows 10 දාදි සර් Windows 7 එකේ තියෙන සමහරක් ඒවා සර් 7 එකට සපෝට් කරන්නේ නැද්ද? 7 එකේ තියෙනවා 10 එකට සපෝට් කරනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි අර ෆෝමැට් කිරීමේදී ඒ තියෙන දත්ත ටික C එකේ තියෙන ටික කොහොමත් යනවා. C එකේ තියෙන එකට යනවා. අප්ඩේට් කිරීමක් වෙනම කරන්න පුළුවන්. එතකොටත් ඒකේ සමහරක් ඒවා හිටින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේක ෆෝමැට් කරලාමනේ දාන්නේ C එකේ තියෙන Windows එක ඉවත් කරලා අලුතෙන්ම දාන්නේ මේ. තියෙන එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක අලුත් කරන්නත් පුළුවන්. මම මේ කතා කරන්නේ දැන් අලුතෙන්ම Windows එකක් දාගන්න විදිහ. හරි.
මේකේ දැන් ඔයාලට එනවා මෙතන install windows කියලා මෙන්න මේ වගේ කොටසක් එනවා. මේකේ තියෙනවා ඊට පස්සේ windows 7 ultimate. එතකොට මෙයාලගේ මෙන්න මේ විදිහට යාලා මේ විස්තර වගේක් දීලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් මේක කියවලා බලන්න. ඒකේ මොනවද තියෙන්නේ කියලා. එයාලා මෙතන කියලා තියෙන්නේ එයාලගේ තියෙන rules ටික. rules සහ එයාලගේ තන අනිකුත් details ටිකක් දීලා තියෙනවා. අපි මේකට එකඟ වෙනවා නම් ඔයාලා මෙන්න මෙතන I accept the license term කියන එක මෙතන ටික් එක දෙන්න ඕන. ටික් එක දුන්නොත් තමයි next එකට දෙන්නේ. නැත්තම් බලන්න next විධානය මෙතන ක්ලික් කරන්න දෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? I accept the license term කියන එක ක්ලික් කරා. මෙතනින් next එක දෙනවා. මෙතන මේ ටික හරියද ළමයි? තේරුණාද? ඔව් සර් තේරුණා. next එක දෙනවා. අන්න next එකේදී ඔයාලට තෝරගන්න දෙනවා upgrade ද එහෙම නැත්නම් custom ද කියලා. upgrade කරනවද custom ද කියලා. මේකෙදි upgrade කරනවා කියලා කියන්නේ මේ තියෙන Windows එක උඩින්ම වදිනවා. දැන් හිතන්න ඔයාලා කලින් Windows 7 එක තිබ්බා. ඒකේ සමහරක් ෆන්ක්ෂන් ටිකක් කොටස් ටිකක් වැඩ කරන්නේ නැහැ. ඒකේ Windows එකේ පොඩි error එකක් ආවා. ඒක ආවයි අලුත් කරන්න ඕන නම් මේ update කියන එක. නැත්තම් තියෙන කුඩින්මයි වදින්නේ. තියෙන කුඩින්මයි මේක වදින්නේ. පැහැදිලිද? ඔයාලට අලුතෙන්ම Windows එක දාන්න ඕන. මේකේ තියෙන 10 එකත් ඉවත් කරලා 10 එක ඉවත් කරලා අලුතෙන්ම Windows 7 එක දාන්න ඕන නම් ඔයාලා මෙතන custom කියන එක පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ සර් ෆෝමැට් කරලා වගේ නේද සර්? ඔව් සම්පූර්ණ ෆෝමැට් කරලා තියෙන සේරම Windows 10 එකේ තියෙන සියරම අයින් කරනවා. ડોකියුමන්ට් එක විතරක් තියාගෙන අනිත් සේරම අයින් කරනවා. ඔයාලට අර ඕන කරන ටික විතරක් තියාගෙන සියලුම දේවල් අයින් කරන්න ඕන නම් මෙතන custom කියන එක තෝරගන්න ඕන. upgrade කියන්නේ තියෙන එක උඩින්ම දාන්න ඕන නම් update එකක් අලුතෙන්ම දානවා නම් custom කියන එකෙන් අපි යන්න ඕන. ඒ දෙක තේරුණාද? මෙතනදී මම custom කියන එක දෙනවා. custom එක දුන්න ගමන් ළමයි ඔයාලට මෙන්න මේ විදිහට partition ටික පෙන්නනවා. මෙන්න මේ විදිහට partition ටික තියෙනවා. දැක්කද? ඔව් සර්. හරි. දැන් මෙතන තියෙනවා මගේ මේ තියෙන්නේ partition එක 2 එක. මේ partition 2 එක තියෙන ළමයි අපේ තියෙන Windows එක තියෙන්නේ මේක. ගොඩක් වෙලාවට ෆයිලෙන්ට පෙන්නන්නේ මෙතන. මේ MB කියන්නේ සිස්ටම් එකෙන් හදන එකක් තියෙනවා. ඒකට ඔයාලට මුකුත් කරන්න බෑ. ඒක ඕන නම් delete කරන්න විතරක් පුළුවන් මෙන්න මෙතන. එතනින් ඕන නම් ඒක delete කරලා format කරලා ඒක හදන්න පුළුවන්. ඒක මුකුත් කරන්න ආවට ඔයාලට පුළුවන් ඕන ඒක format කරන්න. නැත්නම් delete කරලා මේක okay කරන්න. හරි. ඒක ගොඩක් වෙලාවට මෙතන කොහොම නිකන් හැදෙනවා. සිස්ටම් එක අයින් කරනවා මම ඒකේ. අර MB තියෙන හින්දා ඒක ගන්නෙ නැහැ. මේකෙදි ඊළඟට තියෙනවා මේ තියෙන අපේ C partition එක. කෙනෙක්ට දැන් මේක අයිසර් මේක C partition එක කියන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. ගොඩක් වෙලාවට මෙතන මේ partition එක එකටම පෙන්වන්නේ. ධාරිතාවය වැඩි කෙනෙක්. සාමාන්‍ය ධාරිතාවයෙන් මේ ඉහළට පෙන්වන්නේ. ඒකේ තියෙන සිස්ටම් එක තියෙන එක තමයි පෙන්වන්නේ. ඒත් යට එකේ ඊට වැඩිය වැඩිනේ. නෑ මෙහෙමයි. ඒ කියන්නේ දැන් මේකේ පෙන්වන්නේ සිස්ටම් එක. දැන් මෙතන තියෙන MB වලින්නේ. MB වලින් නෙමේ GB වලින් එකටම පෙන්වන්නේ ගොඩක් වෙලාවට අපේ තියෙන C partition එක. තේරුණාද? එතකොට දැන් බලන්න මේකේ partition කීයක් තියෙනවද සාමාන්‍ය hard disk එකේ මෙතන? 1යි 2යි 3යි. මෙතන partition කීයක් තියෙනවද? partition කීයක් තියෙනවද? අපි සලකන්නේ කීයක් කියලාද? partition 3යි නේ. partition 3යි. මෙතන මේ partition 5 කියලා පෙන්නන්නේ මගේ අර මේ ගහලා තියෙන hard disk එක. ඒ කියන්නේ portable කරලා තියෙන්නේ. portable hard disk එක තමයි මේ GB 1 terabyte එක මෙතන පෙන්නන්නේ. ඒකට මුකුත් කරන්න එපා. ඒක දැන් බැරිලා format කරොත් Windows එකේ ඉතුරු ටික ගහන්න හම්බෙන්නේ නැහැ ඔයාලට. මේක අතාරින්න. එතකොට මේ computer එකේ තියෙන partition 3ක් තියෙනවා. දැන් මේ partition 3න් අපිට මෙන්න මේ partition එක අවශ්‍ය. මේකේ තියෙන්නේ අපේ Windows 10 එක. අපි මේක ළමයි format කියන එක දෙනවා. format එකෙන් yes කියන විධානය දෙනවා. හරි. ඔන්න දැන් yes කියලා දුන්න ගමන් ආන් ඕක format වුණා. දැන් මේකේ Windows 10 එක නැහැ. දැන් 10 එක ඉවත් වුණා.
එතකොට පේන ඇති මෙතන ස්පේස් එක මේකෙන් 7.8ක් තියෙනවා. සාමාන්‍යයෙන් MB එකක් විතර මිසින් විදිහට පෙන්වන්නේ. ඊට අමතරව හිතන්න මේ පාර්ටිෂන් එක වලට අවශ්‍ය නැහැ. මේ පාර්ටිෂන් එක අවශ්‍ය නැහැ. අපි අර පාර්ටිෂන් වැඩිපුර කඩාගන්නේ. මේ පාර්ටිෂන් එක අවශ්‍ය නැත්නම් මෙතනින් ඩිලීට් කරලා ඕකේ දෙන්න. මේක ඩිලීට් කරලා දාන්න. එතනින් ඩිලීට් කරලා දාන්න. දැන් මේක සමහරකට මෙතනට ඇඩ් වෙන්නේ නැති හේතුව මෙතන අපේ තව පාර්ටිෂන් එකක් තියෙනවා. මේ තියෙන්නේ. තව පාර්ටිෂන් එකක් තියෙන නිසා තමයි ඒක අතර මෙතනට ඇඩ් දුන්නේ නැත්තේ. මේ තියෙන තුනම එකපාර ෆෝමැට් කරොත් ඔයාලට මේ එකක්වත් අවශ්‍ය නැත්නම් මේ තුනම මෙතනට ගිහලා ජොයින් වෙනවා. එහෙනම් තනි පාර්ටිෂන් එකක් විතර මේක හැදෙනවා. මේක තනි පාර්ටිෂන් එකක් විතර හැදෙනවා. දැන් මම මේක ෆෝමැට් කරන්නේ නැහැ. මොකද මගේ ડોකියුමන්ට් වගේක් තියෙනවා ඒක. හරි. ඒතර කෙනෙක්ට මේකේ මේ සියලුම ටික අවශ්‍ය නැත්නම් මේ හැම එකක්ම ඩිලීට් කරන්න. එතකොට තනි පාර්ටිෂන් එකක් විතර හැදෙනවා මේක. පැහැදිලිද? හරිද ළමයි? තේරුණාද? අංක 2 n1 බාතිය හරි සර් තේරුණා. හරි. මේක අර මෙහෙමයි. මේක හොඳට අහන්න. මම ආයෙ පාරක් කියන්නම්. මේකෙදි අපිට මේ පාර්ටිෂන් එකක්වත් අවශ්‍ය නැත්නම් මේකට කෙලින්ම ඩිලීට් කරන්න. මේක ඩිලීට් කරන්න. අවශ්‍ය නැත්නම් ඒකේ ડોකියුමන්ට් වලට ගන්නම දෙයක් නැත්නම් අලුතෙන්ම සේරම ඩීටේල්ස් ටික අයින් කරලා අලුතෙන්ම හදනවා නම් මේ සේරම මෙතන ඩිලීට් කරන්න සේරම ගිහිල්ලා මෙන්න මේ පාර්ටිෂන් එකට එකතු වෙනවා. එතකොට ඒක තනි පාර්ටිෂන් එකක් විතර ලොකු වෙලා ඒකේ සම්පූර්ණ ධාරිතාවය මෙතන පෙන්වන්න ගන්නවා. දැන් මෙතන මම පාර්ටිෂන් එක මේකට තමයි Windows 7 එක දාන්න යන්නේ. Windows 7 එක දාන්න ඕන පාර්ටිෂන් එක සිලෙක්ට් කරා. ඊළඟට ළමයි මෙතනින් next විධානය දෙනවා. දැන් කෙනෙක්ට මෙතන තව පාර්ටිෂන් එකක් හදාගන්න ඕන නම් මෙතන තව පාර්ටිෂන් එකක් හදාගන්න ඕන නම් නේද? මෙතනින් අපිට පාර්ටිෂන් එකක් තව අවශ්‍ය වුණ නම් මේක මෙතනින් ඩිලීට් කරලා දාන්න. මෙතනින් ඩිලීට් කරනවා. ඩිලීට් කරාට පස්සේ මෙන්න මේ දේ වැටෙනවා. මේකේ new කියලා තියෙන්නේ. new එකෙන් ඔයාලට පුළුවන් මෙතන අවශ්‍ය කරන ධාරිතාවය දීලා apply කරලා දාන්න පුළුවන්. apply කරාම මේක වෙනම හැදෙනවා. අපි දැන් Windows එකේ මේක ඉතුරු ටික කරන්න යන්නේ. අපිට දැන් C එකනේ ඕන. C එක මෙතන ක්ලික් කරා. ක්ලික් කරලා මෙතනින් next විධානය ලබා දෙනවා. next එක දුන්නා ළමයි මෙන්න මේ විදිහට Windows එක වදින්න ගන්නවා. ඔව් බාතිය. දැන් අතන ධාරිතාව දෙන්න මේ අපිට කැමති ගානක් දුන්න හැකි ටෙරාබයිට් එකක් වුණා. ටෙරාබයිට් එකක් දෙන්න බෑ. එහෙනම් ඔයාගේ hard එක අඩුම තරමේ ටෙරාබයිට් දෙකක්වත් තියෙනවා. ඒක අපිට කැමති ගණන් දෙන්න බෑ. GB දැන් හිතන්න ඔයාලගේ GB 500 hard එක නම් ඒ 500 hard එක තමයි කොටස් වලට බෙදන්නේ. එක්ක GB 100යි 100යි 300යි. පාර්ටිෂන් තුනකට කඩනවා කියලා හිතන්නද? එහෙම දෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට කැමති දේ තමයි වෙනස් වෙනවා. අර තීන ධාරිතාවය තියෙන්නේ. hard එකේ තියෙන මුළු ධාරිතාවය තමයි කොටස් වලට කැඩෙන්නේ. හරි. මෙන්න මේ විදිහට ළමයි මේක Windows එක install වෙන්න ගන්නවා. එතකොට මෙතන පෙන්නනවා දැන් ඔයාලට අද ස්ක්‍රීන් එක zoom කරලා පෙන්නන්නම්. මෙතන පෙන්නනවා නේද? expanded Windows file කියලා. ඔන්න දැන් ඔයාලගේ hard එකට මෙන්න මේ ටික වදිනවා. මෙතනට කල් තේරුණාද? කරගන්න පුළුවන් වේද? N38 38යි 19 පුළුවන් වෙයිද? ෆෝමැට් කරගන්න. 56 41යි 7 41යි 1
පුළුවන් වෙයිද? ඔව් සර් පැහැදිලි කරන්න. අනිත් අය නෑ මොකක් හරි ගැටලුවක් මතුනනම් මට කියන්න. සර් මෙතන පොඩ්ඩක් මට තේරුන්නේ නෑ. ගැටලුවක් නෑ කාටවත්. අ 41 1 41 3 41 6 අවුල නැහැ සර් තේරුණා. තේරුණා. සර් ඔව් සර් මට අර මේ data connection එකේ අර problem එක නිසා සර් මට screen එක share එක මේ හරියට පැහැදිලි වෙන්නේ නැහැ නේ. ඒ මොනොත් සර් මම recording එකත් බලලා එතනින් මොකක් හරි ගැටලුවක් આવොත් මම සර්ට WhatsApp එකට message එකක් දාන්නද? මට කෝල් එකක් ගන්න කෙලින්ම මැසේජ් නම් දාන්න එපා. කෝල් එකක් ගන්න. සමහරක් වෙලාවට නෑ ඇත්තටම මැසේජ් බලන්න ටයිම් එක පොඩ්ඩක් මිසින් වෙනවා අපිට. ඒකයි කෙලින්ම ඔයාලට මොනවා හරි සර් මම එහෙම කරනවා. හරි කෝල් එකක් දෙන්න. එතකොට ළමයි මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේක 100%ක් වැඩලා ඊට පස්සේ මේ ටික එනවා. අතර පරිගණකයේ මේ ටික ආවට පස්සේ එකපාරට පරිගණකයේ මෙතන වැටෙනවා රීස්ටාර්ට් කියලා. තප්පර 10ක් වගේ ඇතුළත රීස්ටාර්ට් කියලා දෙනවා. ඒ අවස්ථාවේදී පොඩ්ඩක් ඔයාලා කනෙක්ට් කරපු ෆෝල්ඩබල් හાર્ඩ් ඩිස්ක් එක හරි එහෙම නැත්නම් CD එක හරි පොඩ්ඩක් එළියට ගන්න වෙනවා. ඊට අමතරව මට පොඩි දෙයක් කියන්න බැරුව ගියා. දැන් මම මේ හાર્ඩ් එකෙන් කරන විදිහනේ කිව්වේ. ඔයාලා CD එකෙන් කරනවා නම් ළමයි ඔයාලා එකටම ගන්න ඕන මොකක්ද එතකොට? අතන BIOS එකට ගිහිල්ලා ඔයාලා එකටම ගන්න ඕන මොකක්ද? CD එකක් දාන්න මොකේද? DVD ROM. අන්න DVD ROM එකට. එතකොට ඔයාලා එතනින් ගන්නවා ළමයි DVD ROM එක තමයි පළවෙනි තැනට ගන්න ඕන. CD එකකින් කරනවා නම් නැත්නම් DVD එකකින් කරනවා නම් DVD ROM කියන එක තමයි පළවෙනි තැනට ගන්න ඕන. අර අපි USB විදිහට අපි hard එක දැම්මනේ. ඒ නිසා තමයි hard disk එක එකට ගත්තේ. USB hard disk එක පළවෙනි තැනට ගත්තේ. DVD එකක් නම් DVD ROM එක පළවෙනි තැනට ගන්න ඕන. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. මහේෂ් හරිද? ඔව් සර් හරි. දැන් ඔයාලට පේනවා ඇති මේක චුට්ටම ඉක්මනට මේක ඉන්ස්ටෝල් වුණා නේද? දැන් ඔයාලා දැකලා සමහරක් අය Windows 7 වගේ ගහද්දි ගොඩක් වෙලා යනවනේ. මේකට ඉක්මනට වැදුනා 100%යි. ඔව් සර් ගොඩක් වෙලා හේතුව මොකද? මම මේ ගහන්නේ hard disk එකකින්. portable hard disk එකකින්. ඒකේ ස්පීඩ් එක 3.0 වලින් රන් කරන එකක් ඒ තියෙන්නේ. ඒ නිසා තමයි මෙච්චර ඉක්මනට ඔක වැදුනේ. CD එකෙන් ගැහුවනම් මේක තව 120ක් 30ක් විතර ගිහිල්ලා තියෙන්නේ. මම සර් දැන් ලැප්ටොප් කාඩ් එක මේ පෝටබල් කරද්දී ජැක් එක ගහන්නේ කොහොමද? මම ඒක කියන්නම්. මේක දැන් මම කොහොනේ රීස්ටාර්ට් වෙනවා කියලා. ඔන්න රීස්ටාර්ට් වුණා. එවිලේට චුට්ටක් ඔයාලා පෝටබල් හાર્ඩ් ඩිස්ක් එක හරි පෙන් එක හරි පොඩ්ඩක් ඉවත් කරන්න. නැත්තම් ආයෙ ඔයාලා බූට් මෙනු එකේ මුලට වැටෙන්නේ. අර මේක Windows එක ඕපන් කරලා අර Windows 7 එකේ අර ලැන්ග්වේජ් එක පෙන්වන අපිට. ඉංග්‍රීසි ඊට පස්සේ ලැන්ග්වේජ් එකක් පෙන්වව නේද? ඔව් සර්. අන්න එතනට වැටෙනවා මේ CD එක තියෙද්දි. ඒ නිසා මේක අර රීස්ටාර්ට් වෙන අවස්ථාවේදී පොඩ්ඩක් මේක ගලවන්න. ගලවලා සමහරක් වෙලාවට තැනකදී චුට්ටක් ගහයි මේක ලෝඩ් දුන්නේ නැත්නම් ආයෙ පොඩ්ඩක් ගහන්න වෙනවා. ඔව්. කියන්නේ සර් මේ අරක ඉන්ස්ටෝල් වෙච්ච ගමන් සර් ගලවුවත් කමක් නැද්ද? නෑ ඉන්ස්ටෝල් වෙච්ච එකම ගලවන්න බෑ. රීස්ටාර්ට් වෙන අවස්ථාවේදී පොඩ්ඩක් ගලවන්න. setup is updating registry setting කියලා මෙන්න මේ විදිහට මැසේජ් එකක් එනවා. මැසේජ් එක ඇවිල්ලා ටීකින් මේක ඔන් වෙයි. setup is starting service. හරි එක්කෙනෙක් මම ප්‍රශ්නයක් අහලා තියෙනවා. අර boot මෙන්න මෙතනදී චුට්ටක් ඔයාලට ඕන නම් සමහරක් අයට පුළුවන් ආයෙ පාරක් ඕක පොඩ්ඩක් USB එක දෙන්න. නැත්නම් මේක ඔතෝම හරියනවා. මේක ටිකකින් මේ ටික පිරෙනවා. හරි. අර boot කියන තැන නේද? ඔව්. අර අපි අතන boot option එක තෝරනව නේද? අන්න එතනින් තමයි මේ අර CD එකද නැත්නම් USB drive එකද කියලා තෝරන්න තියෙන්නේ. N41.1. අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. හරි. ඔන්න දැන් Windows 7 එකේ අන්තිම ටික යන්නේ. මේ ටික complete වෙච්ච ගමන් වැඩේ ඉවරයි.
ඔය 10ට ඉවර වෙන්නේ පන්ති. 10ට 10යි තමක 10 10 විතර එනවා 10 කාල චූටි ඉතින් ටයිම් එක අමතර ගන්නවා හරි අන්න දැන් මේකේ ටික ටික හැදීගෙන ඉන්නේ හරි මේක ඉන්ස්ටෝල් වෙනකල් මේක ඉතුරු ටික ඕපන් වෙනකල් අපි මේකේ Windows එකේ මේ ඉන්ස්ටෝල් කිරීම අතන එතනින් එහාට කන්ටිනියු කරන් යන්න ලියාගත්ත එකේ සර් ඔව් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර් මේ දැන් මගේ Windows 10 තියෙන්නේ ඒකේ දැන් ඇක්ටිවේට් කරන්න කියලා ආවා ඇක්ටිවේට් කරාට පස්සේ සර් මේ මගේ මේ ඒක රීස්ටාර්ට් කරලා ආයෙ ඔන්න වෙද්දී අර Windows 7 එකේ එන්නේ මුල්ම අර සද්දය අර නිකන් එන්නේ ඒක එනවා ඒ ඇක්ටිවේට් එකේ අවුලක්ද Windows එකේ Windows 10 ඇක්ටිවේට් කරාට පස්සේ නිකන් Windows 7 එක වගේ සද්දයක් එනවා මුලින්ම ස්ටාර්ට් වෙනකොට නෑ ඒක ගැටලුවක් නෑ සර් ඒ ඇක්ටිවේට් ෆයිල් එකේ ප්‍රශ්නයක් නෙමෙයිද එහෙම නෑ ඇක්ටිවේට් ෆයිල් එක නෑ ඇක්ටිව් වුණාට පස්සේ සමහරක් Windows වල අර 아무තු නිකන් මේ පොඩි නිකන් තප්පර දෙක විතර පොඩි මියුසික් කෑල්ලක් වගේ ඇහෙන එක නේද ඔව් සර් ඒක ගැටලුවක් නෑ ඔයාලා කොහොමද ඇක්ටිව් කරේ කොහොමද ඉන්ටර්නෙට් එකෙන් හොයලා අරන්ද ඇක්ටිව් කරේ ඔව් සර් මේ අර යූටරොන්ට් එකෙන් අර ටූල් එකක් කරගෙන එහෙම කරේ ඒක ටූල් කියන්නේ මේ ට්‍රැක් කරාද ඔයා මේ ජෙනරේට් කරාද ඔව් සර් ට්‍රැක් කරනවා අපි ජෙනරේට් කරන එක හරි දැන් ඔයාලට පේන ඇති මෙතන තව පොඩි චුට්ටක් යන්න තියෙන්නේ හරි ඔන්න දැන් ඒ ටිකත් ගියා setup is continue after restarting your computer කියලා මේ වගේ එනවා ආවට පස්සේ පරිගණකයේ පොඩ්ඩක් නැවත වතාවක් ඕෆ් වෙලා ආයෙ මේක ඔන්න ඔන්න දැන් starting windows කියලා මේ ටික එනවා දැන් සර් ඔය මේ ඒ ගැලෙවට කමක් නැද්ද ඔක දැන් ගලවලා තියෙනවා අතනින් අර රීස්ටාර්ට් වුණා නේද පෙන්වන්නේ මැසේජ් එකක් එන්නේ රීස්ටාර්ට් කියලා ඔව් සර් ඒ රීස්ටාර්ට් වෙච්ච ගමන් මම මේක ගැලෙව්වා හරි මෙන්න මේ විදිහට setup is preparing your computer for first use අපි ලියමු ඕකේ නේද හරි දැන් පැහැදිලිව පේනවා ඇති ආයි හරි අපි දැන් මේකේ මෙතන තව චූටි කොටස් වර්ගයක් තියෙනවා මම බැරි ඔහොම මේ ටිකක් මෙයා කරන්න මේක මෙතනින් ඔන්නවට පස්සේ වන් ටුට්ටක් බලන් ඉන්න මේක ඔන්නවට පස්සේ අපි ලියමු ඒකේ මේක ඔන්න එනවා මේ පොඩි ටයිම් එකේ ඉඳන් අර වෙනස් කරන්න අපිට ඔප්ෂන් වගේක් එනවා මේ එතනට එනකල් පොඩ්ඩක් පුදා ඒකේ අන්තිම මොහොත එනකල් ඒ ටික බලා ගන්න ඕන ඔයාලා හරි මෙන්න මෙතනින් මම පොඩ්ඩක් මෙතනින් ස්ටොප් කරනවා එතන පළවෙනි පාර ඔන් කරද්දි මෙන්න මේ විදියට setup windows කියලා මෙතනින් එනවා හරි මේකේ අපි දැන් මේ දක්වා කරපු කාර්යය අපි ලියාගමු හරි ළමයි දැන් ඔයාලා මම මගේ ස්ක්‍රීන් එක පෙන්නන්නම් මේ කම්පියුටරේ හරි හැමෝටම මේක පේනවද ඔව් සර් පේනවා ස්ක්‍රීන් එක හරි මේක ඇරති ලියන්න දැන් අපි අන්තිමට ලියුවේ මොකක්ද එතන අන්තිමට ලියාගත්තේ F2 F2 එක ප්‍රෙස් කරා අතනින් boot menu එක අවශ්‍ය කරන එක දුන්නා setup එකට F10 ප්‍රෙස් කරලා okay කරා okay කරාට පස්සේ මෙන්න මේ විදිහට Windows එක open වෙනවා හරිද ඔව් හරි ආයි චුට්ටක් අනුමාර්ථකයක් දාගන්න Windows 7 installation Windows 7 installation step by step ඒ කියන්නේ පියවරෙන් පියවර අනුමාර්ථක විදිහට දාගන්න ආයි හරි ඊට ලියන්න Windows logo එක නිරූපණය කරමින් මෙන්න මේ විදිහට Windows logo එක නිරූපණය කරමින් Windows logo එක නිරූපණය කරමින්
Windows install window එක නිරූපණය කරයි. Windows install window එක නිරූපණය කරයි. Windows install මොකද අර එකම වගේ වචන ටිකක් යනවා නේ. මේ තියෙන්නේ. Windows install Windows එක. මෙන්න මේ විදිහට open ලා පෙන්නනවා. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගමු. මම මේකේ නෝට් එකක් වෙනම දෙනවා. තව PDF එක දෙන්නම්. මේක පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ස්ක්‍රීන්ෂොට් එක ගහලා මෙහෙම ලියන්න. අපට අවශ්‍ය ලැන්ග්වේජ් එක සිලෙක්ට් කර අපට අවශ්‍ය ලැන්ග්වේජ් එක සිලෙක්ට් කර දැන් මේක අවශ්‍ය නම් නැහැ වෙනස් කරන්න. අපට අවශ්‍ය ලැන්ග්වේජ් එක සිලෙක්ට් කර next විධානය ලබා දෙන්න. next විධානය ලබා දෙන්න. next විධානය ලබා දෙන්න. තියාගත්තද? ලියාගත්තද ළමයි? මම හරිද ළමයි නැද්ද? මම හරි හරිද? හරිනේ. හරි. පොඩ්ඩක් කියන්න නැත්නම් මගේ කනෙක්ෂන් ගිහිල්ලා දන්නේ නැහැ. ඔයාලා කතා කරන්නෙත් නැහැ. හරි. ඉන්පසු හරි සර්, ලැබෙන හරි. ඉන්පසු ලැබෙන install now ක්ලික් කරන්න. අතන next එක දුන්නාට පස්සේ මේ වගේ එනවා. ඉන්පසු ලැබෙන install now ක්ලික් කරන්න. ඉන්පසු ලැබෙන install now ක්ලික් කරන්න. මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. install now ක්ලික් කරන්න. ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න. හරිද? හරි සර්, හරි. හරි. install now ක්ලික් කිරීමෙන් පසුව install now ක්ලික් කිරීමෙන් පසුව install now ක්ලික් කිරීමෙන් පසුව Microsoft software license term නිරූපණය කරයි. Microsoft software license term නිරූපණය කරයි. ඔව් කියන්න. සර් දැන් ඔය මේ Windows ඒක වෙනම ඇක්ටිවේට් කරන්නත් ඕන නේද? ඔව් වෙනවා ඇක්ටිව් කරන්න ඕන. ඕන මෙහෙමයි. ඔරිජිනල් එක දාද්දී අපි ඇක්ටිව් කර ඉන්න ඕනේ නැහැ. ඔරිජිනල් එක දාන්නේ අපි රුපියල් 20000 3000 කර CD එකනේ. ඒක දාපුවම ඔටෝම ඇක්ටිව් වෙනවා. අය ඇක්ටිව් කර ඉන්න ඕනේ නැහැ. ජෙනුවින් කියලා කෙලින්ම වැටෙනවා. හැබැයි අපි අර ට්‍රැක් කරන ඉන්ටර්නෙට් එකෙන් ගන්නව තියෙන්නේ. දැන් මේ අපි ඉන්ටර්නෙට් එකෙන් අරන් තියෙන්නේ. ඒ වගේ එකක් ලයිසන්ස් කරන්න වෙනම ක්‍රම තියෙනවා. මේක ලියාගත්ත නේද? Microsoft software license term නිරූපණය නැත්නම් ඩිස්ප්ලේ නැත්නම් ඕපන් වේ. එහි පහළ කෙළවරෙහි ඇති I accept the license term අනම ලෝ කරන්නම් ඒක I accept
accept the license term. I accept the license term. Click කර මෙන්න මෙතනින් ටික් එක දෙන්න ඕන. Click කර next button එක ලබා දෙන්න. next button එක ලබා දෙන්න. හරි. මේකත් screenshot එකක් ගහගන්න. next button එක ලබා දෙන්න. හැමෝම හරිද? හරි. හරි. ඊළඟට දැන් මේ ටික හරි. හරි. ඉන්පසු ඔබට which type of installation do you want ලෙස which type of installation do you want ලෙස which type of installation do you want ලෙස කොටස් දෙකක් නිරූපණය වේ. කොටස් දෙකක් නිරූපණය වේ. කොටස් දෙකක් නිරූපණය වේ. අංක එක දාලා ලියන්න අප්ග්‍රේඩ් කියලා. අංක එක දාලා එතරම් ලියා ගන්න අප්ග්‍රේඩ්. අප්ග්‍රේඩ්. ඒකෙන් ඉස්සරහා පොඩි ඉරක් දාලා ලියා ගන්න අප්ඩේට් කියන එකේදී දැනට පවත්නා Windows එක ඉවත් නොකර දැනට පවත්නා Windows එක ඉවත් නොකර දැනට පවත්නා Windows එක ඉවත් නොකර එය අලුත් කිරීම මෙමගින් සිදු කරයි. 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 මාව හොඳට ඇහෙනව නේ ළමයි? ඔව් සර් ඇහෙනවා. හරි. ඊළඟට අංක දෙක දාලා ලියන්න custom වරහන් ඇතුලේ advance custom එහෙම නැත්නම් වරහන් ඇතුලේ advance ඒක ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න පවත්නා window එක ඉවත් කර පවත්නා ඒ කියන්නේ පවත්නා කියන්නේ දැනට තියෙන එක පවත්නා window එක ඉවත් කර අලුතෙන්ම Windows install කර ගැනීමට පවත්නා window එක ඉවත් කර අලුතෙන්ම Windows එකක් install කිරීමට මෙය භාවිතා කරයි. අලුතෙන්ම Windows එකක් install කිරීමට මෙය භාවිතා කරයි. මෙය භාවිතා කරයි. එතකොට දැන් ළමයි ඔයාලට අවශ්‍ය පරිදි මෙතනින් තෝරගන්න ඕන. මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරිද? ඒක ටික ඉදිරි පල්ලේ ලියා ගන්න. custom එතන ලියන්න. මෙතනින් පල්ලෙන් ලියා ගන්න කරුණු දෙකට වෙනම ලියන්න. පල්ලෙන් custom click කර custom click කර custom click කර ඊළඟ පියවරට පිවිසෙන්න. custom click කර
ඊළඟ පියවරට පිවිසෙන්න. ඊට පස්සේ ආයෙ ලියන්න ඉන්පසු where do you want to install Windows Lesser? 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 ඔබගේ පරිගණකෙහි ඇති partition නිරූපණය කරයි. partition නිරූපණය කරයි. partition නිරූපණය කරයි. partition නිරූපණය කරයි. එසේ නිරූපණය නොකරන්නේ නම් refresh click කරන්න. refresh click කරන්න. ඒ කියන්නේ සමහරක් වෙලාවට ළමයි මෙතන hard එක පෙන්වන්නේ නැහැ ඔයාලගේ. සමහර partition පෙන්වන්නේ නැහැ. එතකොට මෙතනින් refresh කියන එක දෙන්න. එතකොට මේක නැවත ඔයාලට පෙන්වනවා. ඊට පස්සේ ලියන්න දැනට පවත්නා partition එක වෙනස් කිරීමට අවශ්‍ය නම් දැනට පවත්නා partition එක වෙනස් කිරීමට අවශ්‍ය නම් drive option click කරන්න. drive option click කරන්න. drive option click කරන්න. හරි. මේකද වෙන්නේ මෙහෙමයි. මේ drive option එක click කරාම ඔයාලට format කරන්න වැටෙනවා. උතර partition වලට කඩන්න පුළුවන්. ඊට අමතරව ඒක delete කරලා දාන්න පුළුවන්. drive option click කරන්න. මේකත් screenshot එකක් ගහගන්න. හරි නේද ළමයි? screenshot එක ගහගත්තානේ. හරි. ඉන්පසු partition delete කිරීමට අවශ්‍ය නම් delete විධානයද partition delete කිරීමට අවශ්‍ය නම් delete විධානයද partition delete කිරීමට අවශ්‍ය නම් delete විධානයද format කිරීමට අවශ්‍ය නම් format විධානයද format කිරීමට අවශ්‍ය නම් format විධානයද තවත් partition වලට වෙන් කර ගැනීමට නම් extend තවත් partition වලට වෙන් කර ගැනීමට නම් extend තවත් partition වලට බෙදා ගැනීමට නම් extend unlocated partition ඇත්නම් unlocated partition ඇත්නම්
unlocated partition ඇත්නම් new විධානයද ලබා දිය යුතුය. new විධානය ලබා දිය යුතුය. දැන් මේ unlocated space කියන්නේ මොකද්ද? unlocated partition කියලා කියන්නේ. sorry unallocated 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 partition කියලා කියන්නේ මොකද්ද? මහේෂ් unallocated partition අර partition වලට කැඩලා තිබ්බට මොකද්ද? partition වලට කැඩලා තිබ්බට ඒක අර hard එක partition එකක් විදිහට නිරූපණය කරන්න නැති අවස්ථාවක්. ඊයේ මම ඔයාලට පෙන්නුවා නේද? partition හැදිලා නැහැ නේ. තාම හැදිලා නැහැ. partition එක ඔව්. නිකන් තියනවා කියලා විතරයි පෙන්වන්නේ. ඔන්න එන්නේ නැහැ. අර ඔයාලට මතකයේ තියෙම partition වලට කඩද්දී කළු පාටින් පෙන්නුවා නේද? unallocated කියලා. අන්න ඒ වගේ partition සමහර කාලේ හිටිනවා. ඒ වගේ අවස්ථාවකදී ඔයාලා මෙතන new කියන එක තියෙන්නේ. new කියන විධානය දුන්නා. එතනින් ධාරිතාවය දීලා ඕකේ කරන්න ඕන. අපට එතරම් ලියන්න අපට අවශ්‍ය පාර්ටිෂන් එක සිලෙක්ට් කර අපිට අවශ්‍ය පාර්ටිෂන් එක සිලෙක්ට් කර next විධානය ලබා දෙන්න. විනාඩියකින් ළමයි. hello miss sir හරි සමා වෙන්න ඕන චුට්ටක් මේ මට කෝල් එකක් ආවා ඒකයි මම ගියේ මම ඒක පොඩ්ඩක් ඉන්න කිව්වේ හරි මේක ඊට ටික කන්ටිනියු කරමු හරි දැන් මෙතන අපි අර පාර්ටිෂන් එක අවශ්‍ය පාර්ටිෂන් එක ක්ලික් කරා next විධානය ලබා දුන්නා පැහැදිලිද ඔව් සර්. හරි ඉන්පසු Windows install වීම ආරම්භ වේ. ඉන්පසු Windows install වීම ආරම්භ වේ. දැන් මෙතන Windows ටික install වෙනවා. ඊට පස්සේ complete වුණාට පස්සේ මේක හරි. ඉන්පසු Windows 7 Windows එක install වේ. මේකත් screenshot එකක් ගහගන්න.
ඊට පස්සේ මෙන්න මේ ටික මම හෙට ඉතුරු ටික මේකේ දෙනවා. මේක අර මේ ටයිම් එක හදන එක. මේක මම ඉතුරු ටික හෙට දෙන්නේ විස්තර ටික. හැබැයි මම මෙතන දැන් අර අන්තිමට දැන් මෙතන ඇවිල්ලා තියෙනවා මම ඒකේ විස්තරය පොඩ්ඩක් කියනවා යාළුවට දැන්. මගේ අනිත් account එක බලමු දැන්. හරි. දැන් ඔයාලට පේනවද ආ ස්ක්‍රීන් එක? ඔව් සර් පේනවා. හරි. මේක ඊට පස්සේ දැන් මේ විදිහට එනවනේ අපිට setup windows කියලා මේ විදිහට එනවා. මෙන්න මෙතන. අන්න zoom කරන්නම්. හරි. මෙතන ළමයි අපිට අවශ්‍ය කරන නමක් ටයිප් කරන්න ඕන. දැන් හිතන්න මම දැන් මේක ගහනවා ක්ලාස් එකේ. මම නැනසල කියලා ටයිප් කරනවා. නැනසල කියලා ටයිප් කරලා මම මෙතන next විධානය දෙනවා. next එක දෙනවා. හරි. ඊළඟට අහනවා මේකට password එකක් දාන්න ඕනද? මේ account එකට password එකක් දාන්න ඕනද? ඒතර ඔයාලට අවශ්‍ය නැත්නම් next එක දෙන්න. කෙනෙක්ට password එකක් දාන්න ඕන නම් මෙතන password එක දෙන්න පුළුවන්. මම දැන් මෙතන password දාන්නේ නැහැ. මෙතනින් මම next එක දෙනවා. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ ඔයාලට Windows එකෙන් අහනවා මෙතන help protect your computer and improve Windows automatically. මම මෙතනින් ask me later කියන එක විධානය දීලා ඊළඟ පියවරට එනවා. ask me later මෙන්න මෙතනදී තියෙනවා. ඊළඟට ඔයාලට මෙතන හදනවා වෙලාව දිනය වෙලාව හදන්න කියලා වැටෙනවා. එතන මේකෙදි බලන්න මෙතන මේන් තියෙනවා අපිට අවශ්‍ය කරන time zone එක. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන වෙලාවේ දෙන්න ඕන මෙතන. සාමාන්‍යයෙන් අපි දෙන්න ඕන මොකද්ද දැන්? ලංකාවේ නම් මොකද්ද අපි දෙන්නේ? ලංකාවේ නම් මොකක්ද දෙන්නේ අපි? ශ්‍රී ජයවර්ධනපුර. ශ්‍රී ජයවර්ධනපුර කියන මේක දෙන්න ඕන. ඒකත් එක්ක බලන්න ඔයාලට සමහරක් වෙලාවට දැන් මේක ඔටෝමැටිකලි හැදුනා. වෙලාවත් මම හිතන්නේ හැදිලා තියෙන දැන් මේ. මේක අර බැටරි ඒවා තියෙන නිසා ටයිම් මේව හරියට හැදිලා එනවා. ඊළඟට ළමයි ඔයාලා මෙතන ටයිම් එක මේවා තේරුම් හැදුවා date and time ටික හැදුවා. next කියන එක දෙනවා. next එක දුන්න ගමන් Windows 7 Ultimate මෙන්න මේ විදිහට වැටෙනවා. මෙන්න මේ විදිහට ඕක ඕපන් වෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට මේ වගේ වෙන්නේ. අර ඉස්සල්ලා වගේ කොටු වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ විදිහට මේක ඕපන් වෙනවා. හරි. ටක්කින්ද නාට පාරක් පොඩ්ඩක් ඔන්න උනා මේක. හරි ඔන්න දැන් වෙල්කම් කියලා ඔන්න දැන් ඕම් Windows එක අපි ගහපේක ඕපන් වුණා. දැන් අපිට Windows එක මෙතන හරියට ඉන්ස්ටෝල් කරන්න ටික පැය භාගයක්වත් ගියේ නෑ නේද? Windows එක ගන්න පැය භාගයක්වත් ගියේ නෑ අපිට. හරි ඊළඟට මෙන්න මේ විදිහට preparing your desktop කියලා ඔයාලා ටිකකින් අලුතෙන්ම Windows එක ගහපු ඔයාලට මේ බලා ගන්න පුළුවන්. So your computer RAM එකේද? මේකේ තියෙන 2GB. මෙන්න මේ විදිහට ළමයි. මේක ෆෝමැට් වෙන්නත් හේතුව මේක DDR3 RAM තියෙනවා. DDR3 තියෙන්නේ ඊට අමතරව මම ෆෝමැට් කරන්න පාවිච්චි කරේ hard disk එක. portable hard disk එක පාවිච්චි කරපු නිසා තමයි ඉක්මනට මේක ෆෝමැට් වුනේ. හරි. එතකොට ළමයි ඔයාලට පේන්නේ නැති මෙන්න මේ විදිහට Windows 7 එක ඉන්ස්ටෝල් වුණා. මේක අමාරුද? අමාරුයිද? නෑ නේද? හරි.
මේක තව කෙනෙක් කරන වැරද්දක් තියෙනවා. දැන් මෙතන බලන්න my computer. එහෙම නැත්නම් this PC කියන මුකුත් නැහැ. සමහරක් අය ඒක ගන්න මෙහෙමයි. මෙන්න මේ විදිහට මේක ඇදන් කියලා දා ගන්නවා. ඔය ක්‍රමේ වැරදි. එයාලා මේක ගන්න හැබැයි මේක ඔන් කරන්න පුළුවන්. ඔන් කරද්දි මේක පේනවා. හැබැයි මේ ක්‍රමේ වැරදි. මේක මොකද right click කරලා අපිට properties වලට ගිහලා මේකේ තියෙන details බලන්න දෙන්නේ නැහැ මේ ක්‍රමයේ. මොකද මේක shortcut එකක් විතර මෙතන desktop එකේ තියෙන්නේ. මෙන්න මේ icon එකක් එක්ක කරන් shortcut කියලා කියනවා. එතකොට මෙන්න මේ computer කියන එක ගන්න ක්‍රමය මේ වැරදි. මම ඒක ඉවත් කරලා දානවා. මේකේ නිවැරදි ක්‍රමය මෙහෙමයි. right click කරා මෙතනින් යනවා ඔයාලා personalis කියන එකට. right click කරා personalis කියන එකට යනවා. ඊළඟට ඔයාලා යන්න ඕන මෙතන තියෙනවා ළමයි change desktop icon කියලා. change desktop icon. එතනින් ඔයාලා computer කියන එක ටික් එක දීලා apply okay දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට computer කියන එක එනවා. දැන් ඔයාලට පුළුවන් ළමයි right click කරලා properties වලට වෙත ගොස් මෙන්න මේක බලා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති Windows 7 ඇති Windows 7 Ultimate ඊට පස්සේ මෙතන මේ ටික තේරෙම හැදිලා තියෙනවා. ඊට අමතරව බලන්න Windows එක active වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක මොකද්ද? මොකද්ද මේ? genuine එකක් නේද? original. අපි track කරලා මුකුත් කරාද මේක? අපි track කරාද? නෑ සර්. නෑ. නෑ. එතන මේ තියෙන කෙලින්ම genuine original Windows එක. හරිනේ. සර් කො ඇක්ටිවේට් කරලා තියෙනද? මොනවාද? ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. දැන් මෙතන active වෙලා තියෙන්නේ මේ Windows is activated. මෙතන පේනවද? ඔව් වෙනසද? මෙතන අනික activate වුණාම විතරයි මෙන්න මේ genuine කියන එක පෙන්වන්නේ. මෙන්න මෙතන genuine එක වලට පෙන්වන්නේ Windows 7 ලගේ මේක active වුණාම විතරයි. හරි chat එකට කවුද දාලා තියෙන්නේ? N41යි කවුද? දෙකෝ මෙන්න මේකට තමයි ඉතින් ඔය ගාන ගන්නෙ. අමාරුද? ලේසියිද? දැන් ඔයාලා හાર્ඩ්වෙයාර් කරන නිසා මේ කියලා දෙන්න ඔයාලට. සර් අමාරුම කියලා දෙන්නේ නැහනේ. ඔව්. සර් ද Windows 7 එකේ version එක මෙහෙම තියාගෙන මේ office package එක 10 වගේ හදා ගන්නවා නම් කොහොමද කරන්නේ? ඒක වෙනම software එක download කරලා අපි දා ගන්න ඕන. එතකොට සර් මේ අර දැන් මේකේ තියෙන මේ දේවල් නැති වෙනවද ඒව අපව අපි බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ නෑ ඔයාගේ ડોකියුමන්ට් එක කලින් කරලා තියෙනවා නම් ඒ ටික හිටිනවා. ඔව්. දැන් හිතන්න මේ දැන් මම මේකේ තියෙනවා මේ කලින් කරපුවා මගේ ඇති මෙතන මේ. මම මෙතන දාලා ඇති මේ ළමයිගේ මෙතන තියෙනවා මේ ප්‍රැක්ටිකල් ටික මෙයාලගේ තියෙනවා මේ. හැබැයි ඒක ඕපන් කරන්න පෙන්වන්නේ නැහැ. ඕපන් වෙන්නේ නැහැ. මොකද මේකේ තාම අර ඔෆිස් පැකේජ් එක දාලා නැති නිසා මෙතන මේ. ඔෆිස් පැකේජ් එක දාපුවට පස්සේ මේක ඕපන් කරලා බලන්න පුළුවන් අපිට. දැන් මෙතන මගේ තියෙනවා Windows එකේ මෙතන තියෙනවා ඔෆිස් පැකේජ් එක තියෙනවා. මේකට රන් වෙයිද කියන්න බෑ. මේක 10 එකට එන එකක් මේ තියෙන්නේ. Windows 10 එකට එන එක. මම අහන්නේ දැන් ඔෆිස් පැකේජ් එක දාගෙන sorry මේ Windows 7 දාලා තියෙනවනේ දැන් වෙන ඔෆිස් පැකේජ් එක 16 තියෙනවා නම් අපිට 10 කරගන්න ඕන නම් පස්සේ මේ බෑකප් එකක් අපිට දාගෙන 10 එක දාගන්න ඕනද කොහොමද කරන්නේ? නෑ එහෙම ඕනේ නෑ. Windows එකක් දානවා නම් විතරයි ගැටලුව තියෙන්නේ. ඔෆිස් පැකේජ් වෙනස් කරාට නම් ඒක මුකුත් කරන්න ඕනේ නෑ. ඔෆිස් පැකේජ් වෙනස් කරන්න කොහොමද සර්? ඔෆිස් පැකේජ් එක වෙනස් කරද්දී ඔයාලට පුළුවන් දැන් ඔයාගේ තියෙන එක අයින් කරලා දාන්න ඕන. මේක දැන් ටයිම් එක ගොඩක් වෙලා යනවා. අපි ඒක හෙට දවසේ කතා කරමු. ඒක අර software එකක් install කරන්නේ කොහොමද? install කරන්නේ කොහොමද? ඒ ටික ඉස්සරහට කතා කරමු අපි. මේ ටිකේ පොඩ්ඩක් ඔය data connection වල පොඩි ගැටලු තියෙනවා. නැත්නම් මම ඔයාලට link ටිකක් මේක upload කරලාම ඔයාලට setup එක දෙන්න පුළුවන්. GB චුට්ටක් වැඩිපුර යනවා මේකට. හරි. දැන් එතකොට මෙතනට Windows එක දාගෙන ওই ටික හදාගන්න ඉතින් පැහැදිලිද හැමෝටම? අමාරුද ලේසිද වැඩි දැන්? හිතන තරම් අමාරු නෑ නේද? නෑ සර්.
නෑ සර්. මෙච්චරයි තියෙන්නේ. මේක තව චූටි චූටි ඔප්ෂන් වගේක් තියෙනවා. අලුත් සිස්ටම් එකේම කියලා දෙන්න ඕන අලුත් සිස්ටම් එක ටුක්ටක් අමාරුයි. මේ තියෙන normal පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් Windows 7 එක නියමාකාරයට install කරගන්න. දැන් ඔයාලා ගාව තියෙන එක නම් මුකුත් කරන්න යන්න එපා. මේ ටිකක් ඔය හදන්න වගේ තියෙන Windows මොන හරි මේ ඔයාලා හදනවා නම් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් try කරලා බලන්න. හරි. Excuse me, sir.